දේශකයන්න් වහන්සේ වන දිල්ගොඩ ඥානසුමන ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී ධර්මදේශනා ශාලාවට වැඩම වාසාව සාදුකාරයක් දී උන්වහන්සේ පිළිගන්නා හැටියට ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා සාදු සාදු සාදු. ධර්මදේශනා මාලාව සඳහා ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩම ආදාළ දිල්ගොඩ ඥානසුමන ස්වාමින් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව ඇමති කොට්ටාශයේ අධ්‍යක්ෂකතුමන් ඒ වගේම සහකාර පොලිස් අධිකාරීතුමන්ලා වෙනුවෙන් ඒ වගේම ඇමති කොට්ටාශයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරී මහත්ම වෙනුවෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. මුලින්ම තිබෙන්නේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුන් පූජා කිරීමේ අවස්ථාව. ඒ සඳහා ඇමති කොට්ටාශයේ පරිපාලන නිලධාරීතුමන් සහකාර පොලිස් අධිකාරී තුමන්ට සිරිමාන්න මැතිතුමන්ට ආරාධනා කර සිටිනවා. ඒ වගේම ඇමති කොට්ටාශයේ ස්ථානාධිපතිතුමන්ට ඒ වගේම අනෙකුත් අංශවල ස්ථානාධිපතිතුමන්ලා සහභාගී වන්න මෙම මල් පහන් සුවඳ දුන් පූජා කිරීමේ ඒ උතුම් වූ පුණ්‍ය කටයුත්තට දායක වන හැටියට ඉතාමත් ගෞරවයෙන් ඔබට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මේ අවස්ථාවේදී මල් පහන් සුවඳ දුන් පූජා කිරීමේ අවස්ථාවයි සිදු වූයේ. සහභාගී වූ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා ස්තුතිය පුද කර සිටිනවා. ඊළඟට පිටුන්නේ ඇමති කොට්ටාශයේ පරිපාලනතුමන් විසින් සහකාර පොලිස් අධිකාරී සිරිමාන්න මැතිතුමන් විසින් අද දිනේ දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීම සඳහා දහත් පූජා කිරීමේ අවස්ථාව. සාදු සාදු සාදු. එසේනම් අවසරයි අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට අද දිනේ මේ පුසොන්පුර පසළොස්වක පොහොය දිනේ උතුම් වූ ධර්ම දේශනා මාලාව අපේ වෙනුවෙන් පැවැත්වීමට ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් යුක්තව දෙපා නමද මම මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා. හොඳයි, සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න. නමස්කාරය කියන්න පන්සිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සාදු කියන්න සියලු දෙනාම තෙරුවන් වන්දනා කරන්න මාත් සමග සෙමින් එකින් එක බුදු ගුණ මෙනෙහි කරමින් බුද්ධානුස්මතියක් වැඩෙන ආකාරයට බුද්ධ වන්දනාව කරන්න සෙමින් ගුණ මෙනෙහි කරමින් වන්දනා කරන්න සාදු සාදු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ හේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු සාදු පින්නති ඔබ හැමදෙනාම සම්පාදනය කරගෙන තැන්පත් කරන්ට යෙදුණු කිරියාහාර සහිත උතුම් වූ සම්බුද්ධ පූජාව මේ පොසොන් පුන් පොහෝ දිනේ දහවල දානීය විදිහට ගිලන්පස සහ කිරියාහාර පූජාවක් වශයෙන් මල් පහන් සුවඳ දුම් සහිතව ලෝතර බුදු පියාණන් වහන්සේට
බොහොම ගෞරවයෙන් පූජා කරමු. මෝහ දුර නසාලු සම්බුදු පියාණන් හට පහන් පූජා කරමි. නිවන් සුව පතාලා ගුණ සුවඳ විහිදු සම්බුදු පියාණන් හට සුවඳ දුම් පුදමි. නිවන් සුව පතාලා සිල් සුවඳ විහිදු සම්බුදු පියාණන් හට සුවඳ මල් පුදමි. නිවන් සුව පතාලා මෙත් සිසිල පැතිර වූ සම්බුදු පියාණන් හට සිසිල් පැන් පුදමි. නිවන් සුව පතාලා දම් රස බෙදා දුන් සම්බුදු පියාණන් හට කිරි ආහාර පුදමි. නිවන් සුව පතාලා දම් රස බෙදා දුන් සම්බුදු පියාණන් හට ගිලන් පස පුදමි. නිවන් සුව පතාලා නිවන් සුව පතාලා සාදු කියන්න. අපි සියලු දෙනාම ධර්ම දේශනාවට ශ්‍රවණය දෙන්නට කලින් විනාඩි 2ක් මේ උතුම් පුන් පොහෝ දිනේදී මෛත්‍රී භාවනාව කරමු. සූදානම් වෙන්න. ස්වාමින් වහන්සේ සිහිපත් කරන මෛත්‍රී පාඨයන් ඔබ වචනයෙන් ප්‍රකාශන කොට සිතින් පමණක් මෙනෙහි කරන්න. මුළු විශ්වයටම එක සමානව තමන්ටද අනුන්ටද මිතුරන්ටද සතුරන්ටද සියලු දෙනාට එකසේම සමාන මෛත්‍රියක් පතුරවන්න උත්සාහ කරන්න. මම තරහා නැත්තෙක් වෙම්වා වෛර නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වේවා මාමෙන්ම අනන්ත විශ්වය පුරාම විසිරී සිටින්නා වූ සියලුම සත්වයෝ තරහා නැත්තෝ වෙත්වා
වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වේවා සියලුම සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් සුවපත් වේවා සුවපත් හොඳයි සෙමෙන් සාදු කියන්න නමදිමි සමදා සුගත මුනිදා ජීවිතය මුනි සඳුට පුදමින් නමදිමි සමදා දහම් දිනිදා ජීවිතය ධර්මයට පුදමින් නමදිමි සමදා සංගුන් පැහැදා සංගරුවන වෙත දිවිය පුදමින් නමදිමි සමදා රතන ත්‍රිවිධා තිසරණය වෙත දිවිය පුදමින් සාදු සාදු සදහැති පින්නතුනි පොසොන් පුන් පොහෝ දිනේ හිමිදිරි උදෑසන පින්නැති ඔබ හැමදෙනාම සූදානම් වෙන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනය සත්‍ය වචනය සර්වඥ භාෂිතය ශ්‍රවණය කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච දා ඉඳන් උන්වහන්සේගේ බුද්ධ භාෂිතය ගිහි පැවිදි පින්වතුන් විසින් මේ ආකාරයෙන් දේශනා කරනවා. ඒ දේශනාවන් ශ්‍රවණය කළ අනන්ත අප්‍රමාණ දෙවියන් මනුෂ්‍යයන් ඒ ශ්‍රවණය තුලම ඒ අයගේ ජීවිතවල හරි අපූර්ව නැවුම් අත්දැකීමක් විඳින්නට
ඒ හැම කෙනෙක්ම වගේ භාග්‍යවන්ත වුණා. ඒ නිසා පින්නති ඔබ හැමදෙනාමත් ඊ타ම භාග්‍යවන්ත මොහොතකයි භාග්‍යවන්ත ෂණයකයි මේ මොහොතේ පසු වෙන්නේ. ඒ භාග්‍ය ඒ බුද්ධ ශාසනය තුල උදා කරගෙන ඒ භාග්‍ය තුලින් සැනසීමටපත් වෙන්නට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය කෙසේ භාවිතා කරනවද කුමන අයුරකින් එය ප්‍රායෝගිකව යොදා ගන්නවද ඒ ධර්මයේ ප්‍රායෝගික කර ගැනීම තුළ ඔබ කෙසේ බුද්ධ ශාසනය පරිභෝජනය කරනවද කියන කාරණාවයි ධර්ම දේශනාවකින් සිද්ධ වෙන්නේ. දේශනාවකින් බුද්ධ ශාසනය පරිභෝජනය කළා හිත නිවා ගන්න විදිය කියලා දෙනවා. ශ්‍රාවකයා ඒ කියලා දෙන දේ හොඳින් ශ්‍රවණය කළා ඊට අනුරූපව පිළිපැදලා බුද්ධ ශාසනය පරිභෝජනය කළා ඒ ශාසනය තුල බුද්ධ රාජ්‍යය තුල බුද්ධ රාජ්‍යයේ වැසියෙක් බවට පත් වෙනවා. එවැනි අරමුණකින් තමයි නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දහම් දෙසන්නේ. එතකොට ආරම්භයේදීම ඔබට සිහිපත් කළා ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධ භාෂිතයයි කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අහන ඔබ මේ වෙලාවේ මෙතන බොහෝ උගත් ඇත්තන් ඉන්නට පුළුවන්. විවිධ නිලයන් දරන ඇත්තන් ඉන්නට පුළුවන්. හැබැයි පින්නතුනේ ඔබ තුලින්ම මේ මොහොතේ ඔබේ මනස ඒ සියලු ඔබේ නිලතල ඔබේ ගරු නම්බුනාම ඔබේ දක්ෂකම් හැකියාවන් සියල්ල ඔබ බිමින් තිබ්බා ස්වාමීන් වහන්සේට උස් අසුනක් පනවලා බොහොම ගෞරවාන්විතව උන්වහන්සේ වඩම්මවල ඔබ බිමින් අසුන් ගත්තා. දැන් මෙතන ඉන්න සියලු නිලයන් එකම නිලයකට ඇවිල්ලා මේ මොහොතට මොකද්ද නිලය? උපාසක නිලයට ඇවිල්ලා. එබත් නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන ශ්‍රාවක නිලයට ඇවිල්ලා. සදහැවැත්ති පින්වතුනේ කියලා මං ආමන්ත්‍රණය කළේ. එක නිලයන් ඔස්සේ ආමන්ත්‍රණය කළේ නෑ. මට පෙනෙන්නේ මට දැනෙන්නේ නිවන් දකින්ට උවමනාවක් තියෙන තේරෙන භාෂාවෙන්ම කියනවා නම් හිත නිවා ගන්නට උවමනාවක් තියෙන අසරණ මිනිස්සු ටිකක් විතරයි. ඒ වචනය හොඳටම ගැලපෙනවා. අපි මේ සසරේ අසරණයි දරණ නිලය කුමක් වුණත් ඉන්න තැන කුමක් වුණත් ඒ සියලු නිලයන් අතර උච්චාවචනය වෙමින් කලෙක ඒ නිලයන් දරණ අය තවත් භවයක ඒ අයගේ සේවකයන් වෙන්නට පුළුවන්. තවත් භවයක ඒ සේවකයන් කලින් අයගේ නිලදරුවන් වෙන්නට පුළුවන්. ඒ සංක්ෂිප්ත වචන ටිකෙන් මේ ලෝක ස්වභාවය සසර ස්වභාවය භව ස්වභාවය පිළිබඳව අදහසක් අරගෙන භෞතිකව ලෞකිකව පිනැති ඔබ මේ ලෝක ධර්මයන් විදිහට බොහෝ දේ උගත් අය ඇති. උපාධිධාරීන් විදිහට ආචාර්ය මහාචාර්යවරුන් විදිහට මේ ලෝකයේ මිනිස්සයා විවිධ දේ ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගත් බොහෝ දේ අතරින් බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර දහමක් ඉස්සරහා ඒ භෞතික ලෞකික ධර්මයන් ඉගෙනගත් හෝ දැනගත් ස්වභාවයන්
ලෝකෝත්තර ධර්මයක් ඉදිරිපිටදී අතදරුවන් වගේ තත්වයකටපත් වෙනවා. මොකද ඒ තරමටම ලෞකික දහමයි ලෝකෝත්තර දහමයි අතර තියෙන වෙනස අහසට පොළොව වගේ. ඒ ස්වභාවයේ යන්තමට හරි තේරිච්ච ඔබ ලෝකෝත්තර දහම අසන්නට අහං න ජානාමි භගවා ජානාති මම දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ දන්නේ කියන තැනට ඇවිල්ලා අද මේ විදිහට බිම වාඩි වුණා ඔබ වහන්සේ අපිට මග කියලා දෙන්න කියලා. එතනිනුයි මේ සම්ප්‍රදාය පටන් ගන්නෙ. අද විවිධ විස බීජ මේක ඇතුළට ඇවිල්ලා ටිකෙන් ටික පුටු සම්ප්‍රදායකට ගිහිල්ලා ටිකෙන් ටික ධර්ම ශාලාවේ ඇඳවල් සෝපා පුටු ගෙනල්ලා වාඩි වෙන තත්යකටපත් වේගෙන යන කාලෙක ඔබ හැමදෙනාම බොහොම පිළිවෙලට දහම් ගෞරවයෙන් බිම අසුන්ගෙන අතීතයේ ඉඳන් අපි රැකගෙන ආපු අපේ වටිනාකම් ගුණවත්කම් රැකගෙන මේ පින්කම කරන එක ගැන මුලින්ම ඔබට ප්‍රශංසා කරනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කළේ බෞද්ධයන්ටද? බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කළේ බෞද්ධයන්ට නෙවෙයි. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කළේ මිනිස්යන්ටයි දෙවියන්ටයි. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු මිනිස්යෝ දෙවියෝ ධර්මයේ තේරුම් අරගෙන ධර්මය අවබෝධ කරගෙන බෞද්ධයෝ බවට පත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බෞද්ධයන්ට නෙවෙයි මිනිස්යන්ටයි දෙවියන්ටයි. ඒ නිසා දැන් මේ මොහොතේ අපි මේ විනාඩි 20ක් 30ක් නේ බණ ටික කියන්නේ. මේ මොහොතේ මේ හඬ ඇහෙන තැන සිංහල ද්‍රවිඩ මුස්ලිම් හෝ ඕනෑම ජාතියකට අයිති. ඊළඟට බෞද්ධ නෙමේ බුද්ධ ආගමේ කිතුණු ඉස්ලාම් හින්දු හෝ අනිත් ඕනෑම ආගමකට අයිති. ඒ වගේම ඕනෑම කුලයකට ඕනෑම පක්ෂයකට ඕනෑම ගෝත්‍රයකට ඕනෑම නිලයකට අයිති මිනිසෙක් ඉන්නවා නම් දෙවියෙක් ඉන්නවා නම් ඒ හැමෝටම මේ වචනයෙන් ඒ අයට මේ ලෝකේ අවශ්‍යම දෙයක් ලබා ගන්න පුළුවන්. ඒ අවශ්‍යම දේ ලබා ගත්තා කියලා ඒ අයට වෙන පාඩුවක් නැහැ. ඒ අයට ඒ අයගේ ආගම නැති වෙන්නෙත් නැහැ. ඒ අයට එයාලා තුල තිබිච්ච මොනවා හරි වටිනාකමක් නැති වෙන්නෙත් නැහැ. හැබැයි එයාලට ඕනෙම කරන මෙච්චර කාලයකට හොයාගන්න බැරි වෙච්ච දෙයක් විතරක් එයාලට ලැබෙනවා. ඒක නිසානේ අපි නිතරම කියන්නේ බුදුරජාණන් වහන්සේට ආගමක් තිබුණේ නැහැ. උන්වහන්සේ ආගමක් දේශනා කළෙත් නැහැ. මටත් ආගමක් නැහැ. මම හැම වෙලේම කියන මම බුද්ධ ආගමේ නෙවෙයි. ඔබත් උත්සාහ කරන්න ඕනේ. ඔබත් බුද්ධ ආගමේ නොවන්න, බුද්ධ ආගම්කාරයෙක් නොවන්න. ඔබට පුළුවන් නම් ඔබ බුද්ධ ආගම්කාරයෙක් නොවි ඔබ බොදුනුවෙක් බෞද්ධයෙක් වෙන්න. බෞද්ධයා කියලා කියන්නේ මේ සත්‍ය අවබෝධයටපත් වෙන කෙනා. පවතින මුලාවෙන් මිදිලා සත්‍ය දර්ශනයටපත් වෙන කෙනා. ඒම සත්‍ය දර්ශනයටපත් වෙච්ච අයගේ නාම ලේඛන, ලිපි ලේඛන ලෝකේ බෞද්ධයෝ මෙච්චරයි කියලා ගණින්නට බෑ. හොයන්නට බෑ. ඒ නිසා බුද්ධාගම් කාර්යෝ සංඛ්‍යාත්මකව පෙන්වුවට බෞද්ධයෝ හොයාගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒ නිසා පින්නතුනේ මේක පොදු ස්ථානයක් නිසා සමහර වෙලාවට බුද්ධාගමේ නොවන කෙනෙක් මෙතන ඉන්නවා නම් ඔබට අවශ්‍ය දේ මේ තුලින් ලැබේවි. මොකද්ද මේ ඔබට අවශ්‍ය දේ? මොකද්ද අපි හැමෝටම ඕනේ දේ? ඒ තමයි හරි සරල කාරණාවක්. සැනසීමයි සහනයයි. සැනසීමයි සහනයයි.
ඒ සැනසීමයි සහනයයි හොයපු අපිට අවුරුදු ගාණක් මේ යහපැත්තේ ඉස්කෝලේ තර්ස්ටන් එකේ ඉගෙනගෙන රජයේ ඔබ වගේ රැකියාවක් කර කර ඉඳගෙන අවුරුදු 28 දී ගිහි ගෙදරින් එළියට යන්න හිතුනේ වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන ජීව විද්‍යාව විෂයන් කරලා ඒ හැම දෙයක් ඇතුළෙම තිබිච්ච නිස්සාර බව තේරීගෙන අවුරුදු 28 වගේ වයසකදී එළියට යන්න හිතෙන්නේ ඔන්න ඔය කියන සැනසීමයි සහනයයි හොයාගන්න ඕනේ වුණා. අපිට වඩා බාල වයසෙත් වැඩිමහල් වයසෙත් හිටපු සමහර අය ඒක හොයාගෙන ගිහිල්ලා හෙම්බත් වෙලා තෙහෙට්ටු වෙලා මහන්සි වෙලා කලකිරීමටපත් වෙලා දුක් විඳිනවා දැකලා හිතුණා කොහොම හරි මේ යන රටාව ඇතුලේ මං හොයන දේ නැහැ. ඒ නිසා සැනසීමටපත් වෙන්න වෙනත් විකල්පයක් ඕනේ. හැබැයි පින්නතුනේ ඒ වෙනුවෙන් මට ගොඩක් දේවල් කරන්න තිබුණේ නැහැ. ඇයි මගේ බුදු පියාණන් වහන්සේ මගේ අමාමෑණියන් වහන්සේ අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් බුදු කුරුදම් පුරලා ඇස් හිස් මස්ලේ නහර අඹදරුව මහරජ්‍ය ජීවිතේ පවා දන් දීලා උන්වහන්සේ සියල්ල කැප කරලා මට සැනසීම සහනය හොයාගන්න විදිය උන්වහන්සේ කියලා දීලා ඉවරයි. ඒ නිසා මට තිබ්බේ උන්වහන්සේගෙන් හරියට ඒක අහගන්න එක විතරයි. උන්වහන්සේ කරපු කැපකිරීම මට කරන්න තිබුණේ නැහැ. ඒ නිසා හරියට උන්වහන්සේගේ බුද්ධ වචනය අපේ කනට වැටුණා නම් ඒ වෙලාවෙම අපි ඒ සැනසීම උදා කරගන්නවා. ඒ නිසා යම් දවසක එවැනි තීරණයක් ගත්තද අද මෙහෙම hina වෙලා සතුටින් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. හෙට ගැන මහ බලාපොරොත්තු නැතුව සැනසෙල්ල ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. මුළු ලෝකයේම අගහිඟකම් වලින් පීඩාවන්ගෙන් අරගලයන්ගෙන් දරිද්‍රතාවයෙන් රෝග පීඩාවන්ගෙන් පෙළිලා මිරිකිලා වේලිලා ඉන්නද්දී බාහිර ලෝකයේ තුල සිදුවෙන ඒ පීඩාවන් පිළිබඳව කිසිම ගැටලුවක් නැතුව මේ මොහොතේ සුවසේ ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ පින්වත් බුදු පියාණන් වහන්සේ දීපු උන්වහන්සේගේ බුදු දරුවට දීපු ඒ දායාදේ බලමහිමේ. එනිසා ඔබටත් ඒ සැනසීමටපත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කියලා මතක් කරන්නයි පුජ්‍යලිකව මම ගැන සිහිපත් කළේ. තිබිච්ච බැඳීම් එක්ක අවුරුදු 28ක තරුණයෙකුට ලේසි වෙන්නේ නැහැ පින්නතුනේ ගෙයින් එළියට ඇදලා යන්න. ඒක දන්නේ ඒක කරපු කෙනෙක්. එවැනි ස්වභාවයකට හිත හදාගන්න ජීවිතයේ පිළිබඳව යම්කිසි එක තැන නතර වෙලා හැල්මේ දුවන ගමන නතර වෙලා මොහොතකට නතර වුණා නම් දැනෙනවා මුළු පරම්පරාවෙම අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඒ අය දිගට කරගෙන ඇවිල්ලා පරම්පරා ගණන් වලට හම්බ කරලා හොයලා ඉතුරු කරලා නූල් පටක්වත් නැතුව මැරලා ගිය ලෝකෙක ඒ අයගේ දරුවන්ට ඉතුරු කළා ඒ දරුවෝ අපිට ඉතුරු කළා දැන් අපිත් අපේ දරුවන්ට ඉතුරු කර යන ලෝකෙක අවසානයේ අපිට දරුවොත් නැති ඉතුරු කරපු දේවලුත් නැති අපිට අපවත් අහිමි වෙන ලෝකයක නම් අපි ජීවත් වෙන්නේ. තෘප්තියක් නැතුව අතෘප්තිකරව හඹාගෙන යන මේ ගමන ඇතුලේ මොකක් හරි තැනක අපිට වැරදිලා තියෙනවා. ඒ වරද විදිහට දකින්ට බුදුවරයෙක් හැර මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් සෝත්සාහයෙන් දක්ෂ වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝක ධර්මයන් මාර ධර්මයන් අපේ ඉන්ද්‍රිය ගෝචරතාවයක් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයක් විදියට අපට දැනෙන්න සනස්සල මේ ලෝකේ මේ ආකාරයෙන් මේ හොයාගෙන යන ගමන ඇතුලේ අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් සැපටපත් වෙන්න පුළුවන් සැප විඳින්න පුළුවන් කියලා අපිට දැනෙන්න සලස්වලා ඒ නිසා අපි ඇස පිනවන්ට හොයාගෙන යනවා කන පිනවන්ට හොයාගෙන යනවා දිව පිනවන්ට හොයාගෙන යනවා කය පිනවන්ට හොයාගෙන යනවා
මන පිනවන්ට හොයාගෙන යනවා. දැන් අවුරුදු 30යි 40යි 50යි ඔබ අවුරුදු 50ක් තිස්සෙත් ඔය ඒවා පිනවන්ට ගිහිල්ලා දැන් ඔබට ඇතිද කියලා ඇහුවොත් දැන් ඔබ තෘප්තිමත්ද කියලා ඇහුවොත් ඒ පිළිබඳව ඔබට උත්තරයක් නැහැ. එහෙම තෘප්තියකටපත් වෙන්න විදිහක් නැහැ. ඔබ හැම කෙනෙකුටම හෙට ගැන බලාපොරොත්තුවක් තියෙනවා. හෙට කරන්න දෙයක් තියෙනවා. ඔබේ ජීවිතේ ඉහළ නිහළදාරීන් දිහා බලාගෙන කොහොම හරි එතෙන්ට යන්න හීනයක් තියෙනවා. ඒ වැටුපට ලං වෙන්න හීනයක් තියෙනවා. ඒ අයගේ දරුවන්ට වගේ ඔබේ දරුවන්ටත් උගන්වන්නට හීනයක් තියෙනවා. ඒ අයගේ වාහනවල වගේ වාහනවල යන්න හීනයක් තියෙනවා. ඒ අයගේ වගේ ගෙවල් දොරවල් හදන්න හීනයක් තියෙනවා. ඒක තියෙන්නේ ඔබට විතරද? ඒ අයටත් ඒ වගේ එකක් තියෙනවා. ඒ අයටත් තියෙනවා එතනින් එහාට හදාගත්ත තවත් හීන ලෝකයක්. මේ විදියට ඉහළ ඉඳන් පහළට එනකන් සියලු දෙනාටම හීන ලෝක ඇතුලේ මායාවක් ඇතුලේ මුලාවක් ඇතුලේ මහා අසරණකමක් ඇතුලේ ජීවත් වෙන්නේ. ඒක ඉහළද කියලා නෑ පහළද කියලා නෑ කොයිතනත් අසරණකම සමානයි. අසරණකම සමානයි. මොනතරම් ඉහළ කෙනෙක්ද මොනතරම් පහළ කෙනෙක්ද කියලා නෑ. අන්තිමට අන්තිම හුස්ම හෙළන තැනට එනකොට ඒ හැම කෙනාම බේර ගන්න හදන්නේ වස්තුව දේපල පරම්පරාව නෙමෙයි තමන්ගේ හුස්ම පොද. ඒ හුස්ම පොද බේර ගන්න ඩොලර් වලට පුළුවන් වෙන්නේ නැහැ. ඒ හුස්ම පොද බේර ගන්න අක්කර ගණන් දේපල වලට පුළුවන් වෙන්නේ නැහැ. ඒ හුස්ම පොද බේර ගන්න රන්දිදී මුතුමැණික් බැංකු ගිණුම් වලට පුළුවන් වෙන්නේ නැහැ. අතරින්ද හරියට හෙලවෙන දතක් වගේ හෙලවි ඔන්න දැන් අන්තිම හුස්ම හෙලනවා කියන තැනට එනකොට ජීවිත කාලය ඇතුළේ යටින් ගින්දර ගෙනියපුවා ජීවිත කාලේ පුරාවටම මහා චණ්ඩි වගේ ජීවත් වෙච්ච ඒවා කරුණාවක් මෛත්‍රියක් නැතුව තේජස බලපුලුවන්කාරකම මාන්නයත් එක්ක ජීවත් වෙච්ච ඒවා අනුන් තලමින් පෙළමින් යට කරගනිමින් ජීවත් වෙච්ච ඒවා හැම වෙලාවෙම මම මගේ මට කියාගෙනම ජීවත් වෙච්ච ඒවායි මහා චිත්‍රපටියක් වගේ තමන්ගේ ලෝකෙට කඩා වැටිලා මැවි පේද්දී එවැනි මොහොතක සමහර වෙලාවට තමන්ට ජීවිතය ආපස්සට හරව ගන්න අවස්ථාවක් දුන්නොත් ඒ සියල්ල යා වෙනස් කරනවා. නමුත් ඒ වෙනකොට යා පරක්කු වැඩි. ඒ වෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මේ බුදු කෙනෙක් මේ දහම කියලා දෙන්න පින්නතුනේ එතෙන්ට ගියාට පස්සේ පසුතැවෙන්න නෙවෙයි දැන් මේ වෙලාවේ ඔබට හැදෙන්නයි. එතෙන්ට ගියාට පස්සේ පසුතැවෙන්න බුදු කෙනෙක් දහමක් කියන්නේ නැහැ. දැන් මේ වෙලාවේ ඔබ මේක තේරුම් ගත්තොත් ඔබ වෙනස් වෙනවා. ඔබ වෙනස් වෙන එක දෙකක් නැහැ. සමහර වෙලාවට එහෙම ගන්න තීරණ පහුගිය කාලේ ඔබ දැක්කා අපි පහුගිය කාලේ පැවිදි කළා ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයේ දරාගෙන හිටපු වෛද්‍යවරු වගේ හිටපු වෛද්‍යවරු ඒ වගේම සැප හොයාගෙන සුව හොයාගෙන මේ ලෝකේ බටහිර රටවල් වලට ගිහිලා ඒ ලෝකේ ඒ රටවල සියල්ලම ලැබපු අවුරුදු 30 35 දරුවෝ අපි ගාවෙලා පැවිදි වුණා. ඒයට මොනවද නොතිබුනේ? අද අපිට ඒ රටකට යන්න තියෙනවා නම් කියලා අපි හීනමවන අපි ඒ ළමයි ආපහු මෙහෙට ඇවිල්ලා එයාලා හොයාගෙන ගිය ගමන ඇතුලේ එයාලා බලාපොරොත්තු වෙච්ච දේ නැහැ කියලා එයාලට තේරුණාට පස්සේ සියල්ලම විඳලා සියල්ලම ලබලා සියල්ලම බලලා අන්තිමට ආපසු හැරෙනවා. පහුගිය කාලේ ඔබ දැක්කා යුද හමුදාවේ සේවය කරපු ඉහළ නිලධාරීන් ගිහි ජීවිතයට සමුදෙලා පැවිදි වුණා. විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගිහින් පැවිදි වෙන්න තීරණය කළා. මේ වගේ මට්ටමට මේ අයට මේක දැනෙන්නේ
සමහර වෙලාවට යොබ්බන මදේ නිසා, තරුණ මදේ නිසා, ජීවිත මදේ නිසා තරුණ වයසේදී අපිට දැන් හිතන්න නෑ අපිට හයිය හත්තිය තියෙනවා. අපි තාම ජීවත් වෙනවා. අපි තාම නිරෝගී. අපි තාම ශක්තිමත්. මෙහෙම හිතාගෙන අපි ඒ වයස ක්‍රමක්‍රමයෙන් පසු කළා. තේජෝ ධාතුවෙන් පසවලා ළමාවියේ ඉඳන් අපිව ශක්තිමත් කළා. ක්‍රමානුකූලව ටිකෙන් ටික අපිව දිරවලා අවුරුදු 40 වෙනකොට පටන් ගන්නවා දිරන්න පටන් ගන්නවා. ඒ නිසානේ වෛද්‍යවරුත් කියන්නේ 40 පෙන්නට පස්සේ නිතර වෛද්‍ය පරීක්ෂණ කරගන්න කියලා. පරීක්ෂණ කරගත්තා කියලා ආරක්ෂා වෙන්න ඕන නම් හැම මොහොතකම Tamanගේ සියලු දේවල් පරීක්ෂා කරලා මරණයටපත් නොවි අවුරුදු 100කට වැඩියෙන් ජීවත් වෙන්න සැලසුම් කරපු අර බටහිර ගායකයෙක් හිටියනේ මයිකල් ජැක්සන් කියලා. එයාව ආරක්ෂා කරන්න හැම එයාගේ එක අවයවයන්ට වෙනම වෛද්‍යවරු තියන් හිටියා. නමුත් බොහෝම තරුණ කාලයට මැරලා යන්න උනා. ඒ නිසා අපි හිතනවා නම් සල්ලි වලට බලයට එහෙමත් නැත්නම් වෙනත් දෙයකට අපේ ජීවිතේ රැකලා තියාගන්න පුළුවන් කියලා. ඒක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා පින්නතුනේ ඔබ සතුටින් ඉන්න. හෙට නෙමේ දැන් සතුටින් ඉන්න. මේ මොහොතේ සතුටින් ඉන්න. මේ මොහොතේ සතුටින් ඉන්න කලාව හොයාගන්න. ඒක හරි අපූර්ව කලාවක්. ඒක හොයාගත්ත අයට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. ඒක හොයාගත්ත අයට බුද්ධ ශාසනය මුණ ගැහෙනවා. ඒක හොයාගත්ත අයට ධර්මයේ විනය මුණ ගැහෙනවා. ඒ නිසායි මම සිහිපත් කළේ මේ කතා කරන දේ බුද්ධ ආගමයට නෙවෙයි මිනිස්යන්ට. ඔබ මිනිස්සෙක් වෙන එක විතරයි අවශ්‍ය කරන්නේ. ඇයි ඔබ මම දන්නවා ඔබ හැම කෙනෙක්ම රාග ගින්නෙන් පිච්චෙන අය, ද්වේෂ ගින්නෙන් පිච්චෙන අය, මෝහ ගින්නෙන් පිච්චෙන අය. මේ ගින්න අපිට නිවා ගන්න ඕනේ. මේ ගින්න නිවා ගන්න, මේ ගින්න නිවෙන විදිය කියලා දෙන්න දන්න අය මේ ලෝකේ හැමතැනම නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගෙන් මහගන්න වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගෙන් මහගන්න වෙනවා. ඇයි ඒක හැම කෙනෙකුටම තේරෙන්නේ නැත්තේ? හැම කෙනෙකුට මේක නොතේරෙන විදිහටයි සත්‍යත්වයේ ගොඩනගිලා තියෙන්නේ. මං අර කිව්වේ ඔබට අපේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස අපව තෘප්තිමත් කරවන්න පුළුවන් බවට අපිට සහතිකයක් දෙන විදිහට, අපිට දන්නවන විදිහටයි අපිව මවලා තියෙන්නේ. මැව්වා කියන එකෙන් කවුරුත් මැව්වා කියලා අදහස් කළේ නැහැ. මේ සෝබා දහම ඇතුලේ සත්වත්වයේ ගොඩනැගිලා නිර්මාණය වෙලා තියෙන්නේ එහෙම. ඒ නිසා අපිට දැනෙනවා අපි ප්‍රිය දේවල් තියනවා. ඒ ප්‍රිය දේවල් කොහොම හරි මගේ කරගත්තොත්, ඒ ප්‍රිය දේවල් කොහොම හරි මගේ වසඟයට ගත්තොත්, ඒ ප්‍රිය දේවල් කොහොම හරි අයිති කරගත්තොත් මට සැනසෙල්ල ඉන්න පුළුවන්. අප්‍රිය දේවල් තියනවා. ඒ අප්‍රිය දේවල් කොහොම හරි අයින් කළා ඉවරයක් කළොත් මට සැනසෙල්ල ඉන්න පුළුවන්. ඔබ වැරදියට හිතන්න එපා පින්නතුනේ. දැන් ඔය ප්‍රිය දේවල් මගේ කරගෙන දැන් ඔබට සතුටුයිද? අප්‍රිය දේවල් අයින් කරලා ඔබට දැන් සතුටටපත් වෙලාද? නෑ. මම වැරදියට හිතන්න එපායි කියලා කිව්වේ. මේ ලෝකේ අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ යුද්ධයක් තිබුණා. අපි හිතන කවදද මේක ඉවර වෙන්නේ? ඒක ඉවර වුණාට පස්සේ අපට සැනසීමේ ඉන්න පුළුවන් කියලා හිතුණා. ඒත් නෑ. ඊට පස්සේ තවත් යුද්ධයක් ආවා, කොරෝනා වගේ. ඒ යුද්ධෙත් ඉවර වුණාට පස්සේ සැනසෙල්ල ඉන්න පුළුවන් වෙයි කියලා හිතුණා. ඊට පස්සේ තව එකක් පටන් ගත්තා යුක්‍රේනයේ. ඒක ඉවර වෙනකොට තව එකක් ඉවර වෙන්න සැනසෙල්ල ඉන්න පුළුවන් වෙයි කියලා හිතුණා. දැන් තවත් අපිට ප්‍රශ්න. මෙහෙම අපි දැන් හිතනවා නම් ඔබ මේ ටික ඉවර වුණාට පස්සේ සැනසෙල්ල ඉන්න පුළුවන් කියලා. ඒවා බාහිරින් එන ඒවා නොතිබුණත් අපේ ටිකෙන් ටික දැන් ඉතින් ඉඳගත්තොත් නැගිට ගන්න බෑ, නැගිට ගත්තොත් ඉඳ ගන්න බෑ. දරුවෝ අකීකරු වෙලා දරුවෝ කුඩු ගහනවා. නෝනා Tamanට කීකරු නෑ, මහත්තයා Tamanට වෙනස්කම් කරනවා. Tamanට කොච්චර හම්බ කරලා තිබ්බත් ගෙදර තියෙන කෑම මොකුත්
කන්න හොඳ නැහැ. දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, කෑම ඕන තරම් තියනවා, ගන්න සල්ලි තියනවා, මොකුත් කන්න හොඳ නැහැ. බලන්න පින්නතුනේ. අන්තිමට ජීවිත කාලෙම නොකා නොබී ඕන දෙයක් කාලා ඉන්න පුළුවන් ප්‍රමාණයට හම්බ කළා සල්ලි ටික පොට්ටනිය තියෙනකොට අන්තිමට පොට්ටනිය තමයි කණ්ඩ වෙන්නේ. මොකද ඒ කාලෙට මොකුත් කන්න හොඳ නැහැ. මෙහෙම ජීවිතයක් අපිට තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය ඇතුලේ සැනසීම සතුට හොයාගෙන යන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒක නිසායි මිනිස්සෙක් වෙච්ච ඕන කෙනෙකුට මේ කලාව හරියට අහගත්තා නම්, ඒ කලාව තුළ හරියට අවබෝධයටපත් වෙන්න පුළුවන් නම්, මේක පාලි ඉගෙනගෙන සූත්‍ර කටපාඩම් කරගෙන මහා කැලෑවට ගිහිල්ලා සද්ද බද්ද නැති තැනක නිදහසේ ඉඳගෙන කොහොම හරි අවබෝධ කරනවා වගේ එකක් නම් නෙවෙයි පින්නතුනේ. එහෙම කරන්න එකක් නම් මේක ජීවිතේට මේ සාමාන්‍ය ජීවිත ගත කරන ඔබ වගේ මිනිස්සුන්ට මෙහෙම දහමක් කියලා වැඩක් නැහැ. කොහොමද ඔබ මේක කරන්නේ එහෙනම්? ඔබ මේ අපි කොච්චර බණ කිව්වයි කියලා හෙට ගිහිල්ලා ගෙවල් දොරවල් පැත්තකට දාලා වාහන ටික මොන හරි මුහුදට තල්ලු කරලා දාලා දරුවෝ ටික කාට හරි දීලා දාලා බවුන් වඩන්න කැලේකට යනවද? ඒක එහෙම එකක් නෑ. බුදුදහම ප්‍රායෝගික දහමක්. බුදුදහම දේශනා කරන්නේ ඒක අහන මිනිස්සුන්ට ඒක කරන්න පුළුවන් ඉඳ. ඒ නිසා අහන ඔක්කොටම කැලයක් හොයාගෙන ඵලයල්ලා කියලා බුදුවරු දහම් දේශනේ නෑ. මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. ඉන්න තැන ඉඳගෙන ඉන්න ජීවිතය තුල ඉඳගෙන ඉස්සෙල්ලාම හිත නිවා ගන්න උත්සාහ කරනවා. ක්‍රමානුකූලව ඒ අයගේ හිත නිවෙද්දි ඒ නිවෙන ප්‍රමාණයට අනුව ඒ අය තීරණ ගනී මම ඉන්නවද යනවද කියලා. හැබැයි ඒ අතරේ කවුරු හරි දරුවෙක්, තරුණ දුවෙක්, පුතෙක් මේ ධර්මයේ තේරිලා ඒ අයගේ ජීවිත ඇතුළට සැනසීම උදා කරන අඩුම තරමේ මේ බුද්ධ ශාසනයේ සෝතාපන්න වෙච්ච දුවෙක්, පුතෙක් අසාද බැන්දොත් මේ ලෝකේ ලස්සන සුන්දර පෞල් ජීවිතය ගත කරන විවාහ වෙච්ච යුවල ඒ දෙන්න. සෝතාපන්න වෙච්ච පුතෙකුත් සෝතාපන්න වෙච්ච දියණියකුත් විවාහ වුණොත් ඒ අය තරම් ලස්සන සුන්දර සනසිල්ලේ විවාහ ජීවිතයක් ගත කරන පවුලක් මේ ලෝකෙ යන්න බැරුව යනවා. ඒක තමයි ඇත්ත. එතකොට එතෙන්ටපත් වෙන්න ඔබ ඉන්න සුදු ඇඳුම ඇඳගෙන පාට ඇඳුම ඇඳගෙන කරන්න බැරිද? ඒක කරන්න පුළුවන්. එහෙම පුළුවන් නිසා තමයි බුදුවරු මේ ප්‍රායෝගික දහමක් දේශනා කරන්නේ. මේක පොතේ බණක් නෙවෙයි. මේක අකුරු වල වචන වල තියෙන එකක් නෙවෙයි. මේක අපට දැනෙන්න ඕනේ. මේක අපිට විඳින්න පුළුවන් වෙන. මේක දැනි තේරි අවබෝධ වෙවි ටික අපේ අර නැතේ කියපු ටික අපිට ඇතෙයි වෙන්න ඕනේ. මොකද්ද? සැනසීම සහනය ඇති වීගෙන එන්න ඕනේ. එක පැත්තකින් අපි අර මග වඩාගෙන යනවා, අනිත් පැත්තෙන් අපිට සැනසීම සහනය ඇති වෙනවා. දැන් අපිට නැති එකක් හම්බෙනකොට තව උනන්දු ඇති වෙනවා, අන්න ශ්‍රද්ධාව ඇති වෙනවා. තව උනන්දු ඇති වෙනවා. තමා තුළින්ම මේක ප්‍රත්‍යක්ෂ වෙවි සැනසීම ඇති වෙනකොට තමන් මේක අතාරින්නේ නැහැ. දැන් තමන් ඒකට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනවා නම් ඔන්න පුතේ ඇබ්බැහි වෙන්න දෙයක්. ඇබ්බැහි වෙනවා නම් ඇබ්බැහි වෙන්න දෙයක්. ඒ නිසා තමන්ට මේක පච්චත්තං වේදිත, මේක තමා තුළින් තමන්ට මේක ප්‍රත්‍යක්ෂ වෙවි යනකොට තමා තුලේ සැනසීම සහනය ඇති වෙනකොට ලෝක ධර්මයන් කවදාවත් වෙනස් කරන්න බෑ පින්නතුනේ. කවදාවත් මේ ලෝකේ දුකත් එක්ක හැප්පිලා ඔබ දුක නැති කරන්න හැදුවට කවදාවත් මේ ලෝකේ දුක නැති කරන්න බෑ. ඔබට ප්‍රශ්න ගලාගෙන එන එක හැමදාමත් බුදු වුණත්, රහත් වුණත්, සෝවාන් වුණත්, ඔහොම හිටියත් ඒව ඒ විදිහටම ගලාගෙන නවත්තන්න බෑ. ඔබ හැමදාමත් කලේ ප්‍රශ්නත් එක්ක හැප්පුණා. ගැටලුත් එක්ක හැප්පුණා. හැප්පිලා ඒ ප්‍රශ්න වෙනස් කළා සැනසීමටපත් වෙන්න හැදුවා. තාමත් ඔබට සැනසීම හම්බෙලා නැත්තේ ඒකින්ද. ඇයි ඔබ වෙනස් කරලා සැනසීම ලබා ගන්න කියලා හිතාගෙන ප්‍රශ්න නැති කරන්න හැදුවා. ලෝකේ ස්වභාවයක් ප්‍රශ්න තියනවා කියන ලෝකේ ප්‍රകൃතිය. ඔබ කොහොමද ප්‍රകൃතිය නැති කරන්නේ?
ඔබ සැප හොයන්නේ සැප නැති තැනක. සැප නැති තැනක සැප හැවුවට සැප ලබන්න පුළුවන්ද? බුදුවරු කියනවා නිකන් පොඩි සරදමකට වගේ බුදුවරු කියනවා ජීවිත කාලෙම සැප හොයලා සැප නැති තැනක සැප හොයලා වයසට ගිහිල්ලා කිසි දෙයක් කරගන්න බැරි තත්ත්වයටපත් වෙච්ච අසරණයන්ට බුදුවරු උපමාවකින් කියනවා මාළු නැති මඩවලක් ළඟ මාළුවෙක් බාගන්න බලාගෙන ඉන්න නාකි කොක්කු කෙකිනිය වගේ කියලා. මේ බුදුවරුන්ගේ කියන උපමා. මාළුවෙක් බාගන්න මාළු නැති මඩවලක් ළඟ පිරිසිදු වතුර තියෙනවා නම් මාළුව කොහොම හරි අල්ල ගන්න පුළුවන්. පිරිසිදුත් නැහැ. මඩවලේ මාළුත් නැහැ. මාළු නැති මඩවලක් ළඟ මාළුවෙක් බාගන්න බලාගෙන ඉන්න තරුණ කොක්කුද? නෑ නාකි කොක්කු කෙකිනිය වගේ කියනවා. ටික මාළු බාලා බිලී කොක්ක දාගෙන ඉඳලා සැප හොයලා කය පිනවන්න ඇහැ පිනවන්න දිව පිනවන්න කෙකර ගාලා දැන් ටික වයසට ගිහලා දැන් බැරි වෙලා දැන් ගොක්කොල පේනකොට සුදුගුඩු පේනකොට පන්සල මතක් වෙනකොට එතකොටවත් දැනෙන්නේ නැහැ මාළු නැති මඩවලක් ළඟයි මම මේ මාළු අල්ලන්න දැඟලුවේ කියලා. ඒ නිසා පින්නතුනේ ලෝක ධර්මයන් එක කොච්චර හැප්පිලත් ඔබට අර මාළුවෙක් බා ගන්න බඩ පුරව ගන්නවා කියන සැනසීම හම්බෙන්නේ නැහැ, සතුට හම්බෙන්නේ නැහැ. ඒක ඇතුලේ නැහැ ඒක. ඔබට පුළුවන්කම තියෙන ලෝකේ හැප්පිලා කැමති දේවල් අයිති කරගෙන අකමැති දේවල් අයින් කළා ඔබට ඕන විදියට ඔබට කැමති විදියට ඔබේ ඉච්ඡාවට අනුව මේ ලෝකේ හදන්න හැදුවට තමන්ට තමන්ගේ හිතවත් තමන්ගේ ඉච්ඡාවට අනුව හදාගන්න බැරි ලෝකෙක මගේ පුතා මගේ එකා මං කියන විදිහට ඉන්න ඕනේ. මගේ ගෑණි මං කියන විදිහට ඉන්න ඕනේ. මගේ මිනිහා මං කියන විදිහට ඉන්න ඕනේ. මගේ සේවකයෝ මං කියන විදිහට ඉන්න ඕනේ. ඒවා එහෙම නොවන තැන මට තියෙන මගේ අයිතියේ මගේ වසඟේ තියෙන දේපල ගොඩනැගිලි ටික මං කැමති විදිහට තියෙන්න ඕනේ. මං කියලා තියෙන වෙලාවට ඒ විදිහට ඒක වෙන්න ඕනේ. ප්‍රාථමික මට්ටමේ ආයතනයක් පාලනය කළාදී නීති රාමුවක් ඇතුළේ ඒක ක්‍රියාත්මක කරන එක වෙන දෙයක්. මම මේ කියන්නේ ජීවිත කතාවක් ගැන. එතකොට එහෙම සිද්ධ වෙනකොට ඒවා එහෙම නොවෙනකොට අපිට කේන්ති යනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ ඒක එහෙම නොවන තැන නෙමෙයි අපි තුලයි. මොකද ඒක එහෙම වෙන එකමයි. ඒක එහෙම නොවන ස්වභාවයට තමන්ගේ කැමැත්ත ඉෂ්ට නොවන ස්වභාවයට ලෝකයේ පැවතීමමයි මේ ලෝකයේ ඇත්ත. ඒ නිසා එවැනි ස්වභාවයක් ඇතුලේ අපි දුකටපත් වෙවි ශෝක කරන එක නෙමෙයි කරන්න ඕනේ. ලෝක ධර්මයන් එක්ක හැප්පෙන එක නතර කරන්න ඕනේ. ලෝක ධර්මයන් එක්ක හැප්පි කවදාවත් දිනපු කෙනෙක් සතුටු කෙනෙක් නැහැ. නතර වෙච්ච එකනයි දිනුවේ. දැන් ඔබ ලෝක ධර්මයන් එක්ක හැප්පි තරහ ගන්න වෙලාවේ තරහ ගන්න අසාධාරණ ලාභයේ ඉස්සරහා සතුටුුණා, අලාභයේ ඉස්සරහා දුක් වුණා. කීර්තියේ ඉස්සරහා සතුටු වුණා, අපකීර්තියේ ඉස්සරහා දුක් වුණා. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. බුදුවරු කියන පටිසෝතගාමී දහමක් අනිත් පැත්තට හිතන්න පුරුදු වෙන්න. බුදුවරු කියනවා බුදුවරුන්ගේ චින්තනය අනිත් පැත්තට හිතන එකක්. සාමාන්‍ය පෘථග්ජන ගෝත්‍රය මේ ලෝක ධර්මයන් ඉස්සරහදී හැසිරෙන විදියට වඩා මේ ලෝකයේ යථා ස්වභාවය තේරෙනකොට ඒගොල්ලන්ගේ චින්තනය අනිත් පැත්තට හැරෙනවා. මොකද ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි නම් එහෙම ලෝකෙකින් Tamanට ඕන විදියට Tamanට කැමති විදියට පවත්වන්න පුළුවන් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. මාළු නැති මඩවල වලින් කොහොමද මාළුව බලාපොරොත්තු වෙන්නේ? මාළු නැති මඩවලකින් මාළුවෙක් බලාපොරොත්තු වෙන එක මෝඩකමක් නෙමෙයිද? මේ ලෝකේ එහෙම සැපක් කියලා එකක් නැහැ. සැප වගේ එකක් තමයි අපිට දීලා තියෙන්නේ. දැන් තිබහයි කියන්නකෝ. තිබහ නිසා තිබහ නිවා ගන්න වතුර ඕනේ. ඒ වතුර කියලා වතුර වගේ ටිකක් අපිට දුන්නට ඒ වතුර ලුණු වතුර නම් තිබහ නිවෙන්නේ නැහැනේ පින්නතුනේ. තිබහට වතුර ඕනේ. වතුර නිසා අපිට වතුර තමයි දෙන්නේ. හැබැයි බලනකොට බීලා බලනකොට ඒ ලුණු වතුර බීලා තිබහ නිවා ගත්ත කෙනෙක් ඇත්තේ නැහැ. තව පැත්තක් තියෙනවා. තිබහින්ද අපිට වතුර තියෙන තැන් පෙන්නනවා. ඒ තැන් වලට ගිහිල්ලා තිබහ නිවා ගන්න හිතාගෙන ඔයාලා ඉන්නවද දරුවෝ හදලා ඇමරිකාවට එංගලන්තයට ඕස්ට්‍රේලියාවට යවපු අය?
එහෙනම් ඒ දරුවෝ ගැන තියෙන අදහස අතර ගන්න. සමහරලාට අපි ඒ රටවල් වලට වැඩම කළාම ඒ දරුවෝ කියන දේවල් ඇහුවාම අපිටත් දුක හිතෙනවා. ගොඩාක් සමීපව ඇසුරු කරන දෙමව්පියන සමහරලාට ඒ දෙමව්පිය ලංකාවේ මුළු ජීවිතේම නැහිලා එක්ක දේපල විකුණලා මොනවා හරි කළා දරුවෝ ඒ පිට රටවල් වලට යවනවා. හැබැයි ඒ දෙමව්පියන්ට ඒ දරුවෝ අහිමි වෙලා ඒ දෙමව්පියන්ට ඒ දරුවොත් එක්ක ජීවත් වෙන දරුවොත් එක්ක ජීවිතේ විඳින්න හම්බෙන්නේ නැහැ. එයාලා මුළු ජීවිතේම කැපකලේ දරුවෝ වෙනුවෙන් දැන් ඒ දරුවෝ එයාලගේ ලෝක ගොඩනගාගෙන එයාලට ඕනුනොත් දෙමව්පියත් එක්ක යන්න හම්බෙන්නේ නැහැ. එතනින් එහාට එයාලගේ ජීවිත කතාවම ලොකු දෙයක්. එයාලා සැපෙන් ඉන්නා වගේ පේනවා. මට ඕස්ට්‍රේලියාවේ දෙක මහත්තයෙක් කිව්වා අපේ හාමුදුරුවනේ ලංකාවේ මිනිස්සු දුකට සැප විඳිනවා කිව්වා. දුකසේ සැප විඳිනවා කිව්වා. අපි සැපසේ දුක් විඳිනවා කිව්වා. එයාලගේ කටින් කියපු කතාවක් ඕක. ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් දේවල් නැහැ. බොහොම වේලයි දෙකයි කන්නේ දුප්පත් කියලා හිතන්න. හැබැයි එයාලා දෙමව්පිය ආලුව නෑදෑයෝ ටික මේ ගහකොළ සබාදාම පරිසරයත් එක්ක ඉඳගෙන එයාලා ඒක දකින්නේ මේ දුප්පත් උනාට ඒ දුකසේ එයාලා සැප විඳිනවා කියලා. එයාලට ඒව ටික තියෙනවා. වාහන, ගෙදර වාහන දෙකක් තුනක් තියෙනවා. කන්නේ මැක්ඩොනල්ඩ් අරවා මේවා හොඳ හෝටල් වලින් යන්න එන්නේ පහසුකම් තියෙනවා. ඒව තියෙනවා. හැබැයි එයාලා ඒක ඇතුලේ දුක් විඳිනවා. සැපසේ දුක් විඳින එකත් දුකසේ සැප විඳින එකත් එයාලගේ වචනයෙන්ම කියන්නේ. ඒ නිසා සමහර වෙලාවට අපි හොඳයි යසයි සැපයි කියලා හිතන තැන අපි හිතන දේ ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධහම උගන්වන්නේ අපි සැනසීමටපත් වෙන්න. පළවෙනි කාරණේ අපි නැති තැනක මේ සැපක් හොයාගෙන ගිහලා දවසක අපි අසරණ වෙනවා. හිතන්න පින්නතුන් ලොකු කතාවක් නෙමෙයි. ලොකු කතාවක් ඕනේ නැහැ. ජීවිත කාලෙම කොච්චර දුක් විඳද ශිෂ්‍යත්ව පාස් වෙන්න. පෙල්නා හෝ පාස් වෙන්න දුක් විඳන්නේ. සාමාන්‍ය පෙළ පාස් වෙන්න අපි කොච්චර දුක් විඳද. සමහරලාට හරියට කෑවේ නැහැ. හරියට බිව්වේ නැහැ. සමහරලාට ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර පන්ති ගිහිල්ලා ගෙදර එනකොට රෑ 7යි 8යි. එතනින් එහාට උසස් පෙළ කරන්න, උපාධිය කරන්න, රස්සාව කරන්න. රස්සාවට ගිහිල්ලා ලොකු මහත්තයාට පන්දම් අල්ලන්න, කේලම් කියන්න. එතනින් එහාට ඒ තනතුරු වලට උඩට යන්න. මේ හැම එකටම දුක් විඳලා අන්තිමේ එනවා විශ්‍රාම යනවා. විශ්‍රාම ගියට පස්සේ තනතුරුත් නැහැ, නිලතලත් නැහැ, නම්බුනාමත් නැහැ, මොකුත් නැහැ. විශ්‍රාම ගල දැන් ඒ කවුරුත් Tamange දැන් අනකලාට කරන්න කෙනෙක් නැහැ, කැමති කෙනෙක් නැහැ. නෝනාට අනකලොත් ගුටි කණ්ඩ වෙනවා. ඊට පස්සේ දරුවොත් දැන් දරුවන්ට තාත්තා විතරයි. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ටික දැන් ගිහිල්ලා වයසටලා දැන් ඉතින් අතපයත් වාරු නැහැ, කන්නත් බෑ, බොණ්ඩත් නැහැ, රහ දැනෙන්නෙත් නැහැ. මොකක් හරි කිව්වම ඈ කියලා දෙපාරක් අහන්න එනවා, කන් ඇහෙන්නෙත් නැහැ, දිවට රහක් දැනෙන්නේ නැහැ. කොහේ ගිහිල්ලා මොනවා විඳින්න කැමතුණත් ඇඟට දැනෙන පහස සමහරලාට මුලින් තරුණ කාලේ හරීම සෞම්‍ය සුමටව දැනෙච්ච දේවල් දැන් නිකන් යකඩ පතුරු අතේ තියනවා වගේ. මෙහෙම වෙච්ච ජීවිතයක් ටික දුර්වල වෙලා ගිහිල්ලා අන්තිමට Tamanට හදාගත්ත තට්ටු 3-4 ගෙදර උඩ තට්ටුවට නගින්න පඩියක් නැග ගන්න දනිස් වාරු නැති වෙලා පහළම තට්ටුවේ තියෙන මුල්ලක කාමරයක ඇඳක් දාලා නැගිට ගන්න බැයි නම් මොකක් හරි ලණුවකුත් වෙලා ලණුව අල්ලගෙන නැගිට ගන්න තත්ත්වයටපත් වෙන ජීවිතයක් අපිට මේ තියෙන්නේ. එහෙම ජීවිතයක් අපිට මේ තියෙන්නේ. පෞගේ කාලෙක අපවත් වෙන්න ඔන්න මෙන්න තියදී මහානායක හාමුදුරු කෙනෙක් මම බලන්න වැඩියා. මහානායක හාමුදුරු කෙනෙක්. මොන නායක වුණත් වැඩක් නැහැ ධර්මය අවබෝධ නොකළොත්. බුද්ධ ශාසනයේ ඇතුලේ බුද්ධ රාජ්‍යයේ වැසියෙක් උනේ නැත්තම් බුද්ධ ධර්මයේ පාවිච්චි කළේ නැත්තම් පරිභෝජනය කළේ නැත්තම් මොන නායක වුණත් වැඩක් නැහැ. අන්තිමට ඇඟේ අඳරයක්වත් නැතුව මල මුත්‍රා කටෙන් කෙල පෙරාගෙන අඬනවා. දැන් දාලා යන්න බෑ, මහානායකකම දාලා යන්න බෑ, වාහන ටික දාලා යන්න බෑ. Tamange මුළු ජීවිතේම එකතු කරපු ලස්සනට පන්සලේ පේලියට තියලා තියනවා ජීවිත කාලෙම ලැබිච්ච දේවල් ටික. ඒවා තියෙන කේ අවුලක් නැහැ.
ඒ මොන දේවල් හම්බෙන දේවල් තිබුණා කියන එක. ඒවත් එක්ක බැඳිලා ධර්මයේ තේරුම් නැත්තම් මැරෙන්න වෙන්නේ කඳුළු පෙරාගෙන නම් මහානායක වුණත් කටුනායක වුණත් ඔය කොයි එකේ තමුතු වෙනසක් නැහැ. ඒ නිසා ඔක මේ ජීවිත වලට හරි වටින දේවල්. දවසක අර වගේ අසරණව නම් මැරලා යන්න වෙන්නේ අපිට අදම වෙනස් වෙන්න වෙනවා. අදම වෙනස් වෙනවා. අදම මේ සතුටින් ඉන්න කලාව හොයා ගන්න වෙනවා. ඒ නිසයි මම සිහිපත් කළේ මේක මිනිස්යන්ට මේ දහම කියන මොකද්ද අපිට හම්බෙච්ච නැති දේ ජීවිත කාලෙම සනසීමයි සතුටයි සහනයයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒ සනසීම සතුට සහනය ලබන පිළිවෙතක් කියලා දෙනවා. ඒක තමයි ධර්මයේ විනය ශාසනය. ඔබ දන්නවද ධර්මය කියන එකේ තේරුම? ඔබ දන්නවද විනය කියන එකේ තේරුම? මොකකටද ශාසනය කියලා කියන්නේ? මම ඔය ඔක්කොටම කෙටියෙන් උත්තරයක් දෙන්නම්. ධර්මය කියන්නේ හිත නිවන ප්‍රතිපදාවට. එහෙනම් ස්වාමීන් වහන්සේ විනය කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ තරකම තමයි. හිත නිවන ප්‍රතිපදාව. එහෙනම් ස්වාමීන් වහන්සේ ශාසනය කියන්නේ මොකද්ද? ඒත් හිත නිවන ප්‍රතිපදාව තියෙන තැනට. එහෙනම් මේකේ ධර්මයෙන් එකක් වෙන්නත් විනයෙන් එකක් වෙන්නත් ශාසනයෙන් එකක් වෙන්නත් බෑ. ධර්මය කියලා කියන්නේ හිත නිවන ප්‍රතිපදාවටයි. විනය කියලා කියන්නේ හිත නිවන ප්‍රතිපදාවටයි. ශාසනය කියන්නේ හිත නිවන ප්‍රතිපදාව තියෙන ස්වභාවයකටයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් ශාසනික දේවල් කරන්න ගිහිල්ලා ශාසනය ඇතුළේ දේවල් කරන්න ගිහිල්ලා ඔබ වහන්සේ මෙහෙමයි අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා හිත නිවෙනා වෙනුවටපත් වෙනවා නම් එතන ශාසනය තියනවද? එතන ශාසනය නැහැ. මිනිසුන්ගේ හිතේ ගින්දර ඇවිල්ලා පත්තු වෙලා දුකටපත් වෙලා ඒ ගින්න නිවා ගන්න හදිස්සියට පන්සලට ගිලා හාමුදුරුවන්ට හරි කියලා මේක පොඩ්ඩක් කියලා ඉවරලා සනසිල්ලටපත් වෙන්න ඕන කියලා පන්සලට ගියාම හාමුදුරුවෝ මහත්තයෝ සිමෙන්ති කොට්ට 15ක් ගෙනත් දෙන්න පුළුවන්ද? අනේ මහත්තයෝ මේක හදලා ඉවරයක් කරගන්න විදියක් නැහැ. හැමදාම ප්‍රශ්න මහත්තයෝ කියනවා නම් අද ඒක වෙලා තියෙන්නේ. ඒ නිසා හිත නිවා ගන්න තියෙන තැනට අහම මේ මිනිසුන්ට හිත නිවා ගන්න පාර කියලා දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. භික්ෂුව ශාසනය ධර්මයේ විනය ඒකට තියෙන දෙයක්. තමන්ගේ ජීවිතේ තමන් වෙනුවෙන් කැප කරපු එකක් කියලා නෙමෙයි දසධම්ම සූත්‍රය කියන්නේ. මේ ජීවිතය අනුන් වෙනුවෙන් කැප කළ එකක්යි පැවිද්දා නිතර මෙනෙහි කළ යුතුය. දසධම්ම සූත්‍රයේ තියෙන ඔයත් කියලා බලන්න. ඒ නිසා හිත නිවන ප්‍රතිපදාවටයි ධර්මය කියලා කියන බය නැතුව ඕන තැනක කියන්න. ධර්මය කියලා කියන්නේ හිත නිවන ප්‍රතිපදාවට. විනය කියලා කියන්නේ හිත නිවන ප්‍රතිපදාවටයි. ශාසනය කියලා කියන්නේ හිත නිවන ප්‍රතිපදාවටයි. නිවන ප්‍රතිපදාවට හිත නිවන්න. ඇයි හිත පත්තු වෙලාද? ඔව් පත්තු වෙලා. මොනවෙන්ද පත්තු වෙලා තියෙන්නේ? පත්තු වෙලා තියෙන්නේ රාග ගින්නෙන් පත්තු වෙච්ච හිත, ද්වේෂ ගින්නෙන් පත්තු වෙච්ච හිත, මෝහ ගින්නෙන් පත්තු වෙච්ච හිත නිවන කලාවටයි ධර්මය කියලා කියන්නේ. හිත නිවනවා කියන්නේ ඒකයි. දැන් මේක ගැලපෙන්න ඕනේ. දැන් ඔයත් මට උත්තරයක් දෙන්න. නිවන දැන් වෙලාවත් ඉවරයිනේ. නිවන කියලා කියන්නේ මොකද්ද? නිවන කියන්නේ හිත නිවෙනවට කියන නමක්. නිවන කියන්නේත් එහෙනම් හිත නිවන් දකින්න නම් අරවා තියෙන්නේ නේද? ධර්මයේ තියෙන්නේ මොකටද? නිවන් දකින්නනේ. විනය තියෙන්නේ මොකටද? නිවන් දකින්න. ශාසනය තියෙන්නේ මොකටද? වෙන මොනකටවත් නෙමෙයි. ශාසනය තියෙන්නේ පෙළපාලියන්න සිවුරු කඩාගෙන ගිහිල්ලා පොලිසිය මහත්තුරු හමුදාය මහත්තුරුන්ට ඇගිල්ල දික් කරන ගහ ගන්න යන්න නැත්තම් කඳුළු ගෑස් තරම් ආපහු ගහන්නද මේ? එහෙම නෙමෙයි තියෙන්නේ. පැවිද්දට වෙනම පාරක් තියෙනවා. පැවිද්දට රටවල් හදන්න යන්න බෑ. පැවිද්දට දේශපාලඥයන් එක්ක දේශපාලනය කරන්න බෑ. පැවිද්දන්ට ඒවා අයිති නෑ. ඒවා කපයි. පැවිද්දන්ට ගොවිතැන් කරන්න බෑ. දැන් ඔයත් හරියට වර්ණනා කරනවානේ. අපි කුඹුරු හදුවා මෙන්න බලාපල්ලා වවාගෙන කාපල්ලා කිව්වහම ඔයත් අනේ කොච්චර වටිනා ආමුදුරෝද එහෙම තමයි. පැවිද්දට ගොවිතැන අකපයි. ඒක බුද්ධ විනය. බුද්ධ ශාසනය ඇතුළ නම් බුද්ධ විනයට අනුව මිසක් එක එක විනයවල වලට වැඩ කරන්න බෑ. බුදුවරුන්ට සිව්පසය හදලා තියෙන සිව්පසය මිනිස්සු දෙනේ. දැන් මේ කාලේ මේ වසං මොකද්ද මහා
දුර්භික්ෂයක් වෙනවා කන්න නැති වෙයි පන්සලෙන් හරි වගා කරලා දෙන්නකෝ අපි දැක්කහම මතු පිටින් පේන බාහිරින් පේන හරි නේනම් කොච්චර හොඳද වගේ. එහෙම කොච්චර හොඳද වගේ පේන හැම එකම බුද්ධ විනයට අනුව හොඳ නැහැ. එතකොට ඒක බුද්ධ ශාසනය නෙමෙයි. එතකොට ඒකට වෙනුවට වෙන කහරෙද්දක් වගේ පරවගෙන ඒක කළාට කමන්නේ නැහැ. බුද්ධ චීවරය පරවගෙන ඒක කරන්න බෑ. එහෙම කරනවා එතකොට බුද්ධ ශාසනය නැතු යනවා. එතකොට එහෙමනම් පැවිද්දා තුල මේ තියෙන ಗುಣධර්ම ඇතුලේ හිත නිවන ප්‍රතිපදාව ධර්මයේ විනය ශාසනය නම් නිවන කියලා කියන්නේ මොකද්ද? මොකද්ද නිවන කියන්නේ? හිත නිවීමට. මොනවෙන් හිත නිවීමටද? රාගයෙන් හිත නිවීම, ද්වේෂයෙන් හිත නිවීම, මෝහයෙන් හිත නිවීම. දැන් බලමු ඔක ඇත්තද කියලා. මට ඕනේ දේවල් කියන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ නිර්වාණ, නිබ්බාන කියන එක අර්ථ ගන්නවා. නිබ්බාන කියන එක අර්ථ ගන්නවා. කොහොමද? රාගක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. බලන්න ගැළපෙච්ච විදිය. බුදුවරු නිවන කියලා අර්ථ දක්වන්නේ මොකද්ද? රාගය දුරු වීම නිවනයි, ද්වේෂය දුරු වීම නිවනයි, මෝහය දුරු වීම නිවනයි. තවත් විදිහකින් කියනවා රාග ගින්න දුරු වී අපි ඒකට ගින්නා කියලා දාමු. රාග ගින්න දුරු වීම නිවනයි, දෝෂ ගින්න දුරු වීම නිවනයි, මෝහ ගින්න දුරු වීම නිවනයි. හරි. රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න දුරු වීම නිවනයි නම් ධර්ම විනය ශාසනයේ තියෙන මොකටද? නිවන් දකින්න. එහෙමනම් ධර්මයෙන් විනයෙන් ශාසනයෙන් වෙන්න ඕනේ මොකද්ද? රාග ගින්න දුරු වෙලා, දෝෂ ගින්න දුරු වෙලා, මෝහ ගින්න දුරු වෙලා, රාග දෝෂ මෝහ දුරු වෙච්ච නිවන කියන එක ලැබෙන්න ඕනේ. ඒ හින්දා ඒකට නිවන කියන්නේ හිත නිවීම නම් ඒ නිවීම කියන එකට අර කියන හිත නිවන ප්‍රතිපදාව ඇතුලේ රාග දෝෂ මෝහ නිවන ප්‍රතිපදාවක් තුලයි නිවන තියෙන්නේ. තොර රාග දෝෂ මෝහ නිවන ප්‍රතිපදාව ධර්මයයි විනයයි ශාසනයයි නම් ඒ ධර්ම විනය ශාසනය තුලේ රාග දෝෂ මෝහ නිවන ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ. ඒ ප්‍රතිපදාවට කියනවා සම්මා පටිපදා කියලා. මොකද්ද කියන්නේ? සම්මා පටිපදා. දැන් හරි. ඉවර කරන්න ඕනේ තැන ලස්සනට දැන්ට මං අරන් ආවා. තොර ප්‍රායෝගිකව බුද්ධ ශාසනය තුල රාග දෝෂ මෝහ දුරු කරන ප්‍රතිපදාවට කියන නමක් තියෙනවා. මොකක්ද ඒකට? සම්මා ප්‍රතිපදාව. දැන් අපේ මිනිස්සු මම මේ ටික කියලා ඉවර කරන්නම්කෝ. අපි ආයෙ හම්බුනොත් මේ ප්‍රතිපදාව ගැන කියලා දෙන්නම්. අපේ මිනිස්සු මේ බුද්ධ ශාසනයේ දරුව ප්‍රතිපදා දෙකක් තියෙනවා. ප්‍රතිපදා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් තමයි සම්මා ප්‍රතිපදා, අනිත් එක මිච්ඡා ප්‍රතිපදා. එකක් තමයි සම්මා පටිපදා, අනිත් එක මිච්ඡා පටිපදා. දැන් බුද්ධ ශාසනය ඇතුලේ අර හිත නිවන ප්‍රතිපදාව කියලා කියන්නේ සම්මා පටිපදාවයි. එතකොට හිතපත් වෙන ප්‍රතිපදාව මොකද්ද? මිච්ඡා පටිපදාවයි. ඒක සරලව තේරෙන මම මේ පොතේ වචන කියන්නේ. එතකොට යම් පටිපදා යම් පටිපදා කියන ක්‍රමවේදයක්. යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ තුල ඉස්සරහට ගියොත් හිත නිවෙනවා. තව ක්‍රමවේදයක් තියෙනවා. ඒක තුල ඉස්සරහට ගියොත් හිත ගිනි ගන්නවා. මොනවෙන්ද ගිනි ගන්න? රාග දේශ මොහොලින්. මොනවෙන්ද නිවෙන්නේ? රාග දේශ මොහොලින්. සම්මා පටිපදාවෙන් රාග දේශ මොහ නිවනවා. මිච්ඡා පටිපදාවෙන් රාග දේශ මොහ පත්තු කරනවා. වැඩි කරනවා. රාග දේශ මොහ වැඩි කරගෙන සසරට දුකට ලෝකයට යනවා. රාග දේශ මොහ දුරු කරගෙන ලෝකෝත්තරයට නිවනට යනවා. ඔය දෙකට යන බොහොම සරල සුකම පහසු ප්‍රායෝගික ඔතන ඉඳගෙන කරන්න පුළුවන් හරි සරල ප්‍රතිපදාවක් කියලා දීලා තියෙනවා. ඒක ඔක්කොම පැය ගාණක් කියන්න පුළුවන් ටිකක් විනාඩියෙන් කිව්වොත් ඇස කන නාසය දිව කය මන හරහා රූප ශබ්ද ගන්ධ රස පහස ළඟදී අපි දෙකක් කරනවා. ඒ තමයි ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත මනාපය ළඟදී අපි ඒවත් එක්ක රාගයෙන් බැඳෙනවා. ප්‍රියමනාපය ළඟදී රාගයෙන් බැඳෙනවා. අප්‍රිය අමනාපය ළඟදී මොකද්ද වෙන්නේ? ද්වේෂයෙන් ගැටෙනවා. දැන් අර කියේ වාහන එනකොට මහත්තයෙක්
දැම්ම බයික් එක කොහො පිස්සෙක් කිව්වා. ඔය ටක් ගාලා ඉතින් ගැටෙනවා. කොහොමද යකෝ වාහන එලවන්නේ? ඒක ක්ෂණිකව වෙනවා. එතකොට ටක් ගාලා සිහිය ලබන්න එනවා. මේ ලෝකයේ හැටි විනයානුකූල වාහන එලවන වාහන ගහන්න නැතුව එහෙම යන ලෝකයක් තියෙනවා නම් එහෙම ටිකක් තියෙනවා. පිට රට ගියාම හෝන් ගහන මේම අඩුයි. ඒ වුණාට එහෙම එක එක දේවල් තියෙනවා. එතකොට එහෙම ස්වභාවයන් ඇතුලේ මේ කියන කාරණාව දැන් ප්‍රිය මధుර ස්වභාවයන්ට දැන් එයා කැමැතිම විදියට කැමැතිම හැඩේ එක්කනේ හරිම ලස්සනයි හරිම සුන්දරයි අනේ එයා මගේම කරගන්න තියනවා. ඔන්න ඉතින් දැන් රාගයෙන් බැඳිලා දැන් එයා මගේම කරගන්න දඟලනවා නේද? මේ ලෝකේ සමහර වෙලාවට නොවිඳින දුක් විඳිනවා එයා මගේම කරගන්න. නැත්තම් ඒ කෑම කොහොම හරි කන්න. නැත්තම් ඒ බීම කොහොම හරි බොන්න. නැත්තම් ඒ පහස කොහොම හරි ලබන්න. නැත්තම් ඒ හඬ කොහොම හරි අහන්න. නැත්තම් ඒ සුවඳ කොහොම හරි විඳින්න. ඇහැට කනට නාසයට දිවට කයට මනට නැත්තම් එයාත් එක්ක ගත කරපු සුන්දර කාලය මතක් කරන්න. ඔන්න ප්‍රියමధుරයවත් එක්ක රාගයෙන් බැඳෙනවා. ඊළඟට මොකක්ද වෙන්නේ? අප්‍රියමනාපය මට පාඩු කරපු එක, මට තර්ජනය කරපු එක, මාව මරන්න හදපු එක, මගේ දේවල් උදුරගත් එක. ඒ අය කොහොම හරි කපලා දාන්න. ආයතන වල ඒවා හරියට වැඩි. ලොකු මහත්තුරුන්ට මොනවා හරි පොඩි වැරද්දක් කළා තිබ්බොත් එහෙම හිමින් සැරේ කොහොම හරි හම්බ වෙනවා. ඒ වගේ තමයි අපිත් ඔය ආයතන වල වැඩ කළානේ කලින්. එතකොට එහෙම දේවල් වෙලා තියෙනවා. එතකොට මේ ස්වභාවය ඇතුලේ ක්‍රමානුකූලව මේ ආකාරයෙන් අප්‍රිය අමනාප දේවල් එක්ක ගැටෙන්න බලනවා. ගැටිලා ඒවත් එක්ක වෙන්නේ ඒ මොකක්ද වෙන්නේ මලකඩයෙන් යකඩ මලකඩ කෑවම ඒ මලකඩයෙන් විනාශ වෙන්නේ මොකද්ද? යකඩයමයි. යකඩයක් මලකඩ කන්න ගත්තට පස්සේ ඒ මලකඩෙන් යකඩෙන්ම හැදෙන මලකඩෙන් යකඩේ විනාශ වෙනවා වගේ ඒ අප්‍රිය අමනාප දේවල් ඉස්සරහා ද්වේෂයෙන් ගැටි ඒවා විනාශ කරන්න Tamanට පාඩු කරපු අය, Tamanට බැනපු අය, Tamanට දොස් කරපු කියපු අය, Taman විනාශ කරන්න ආපු ගැටි මරන්න කොටන්න විනාශ කරන්න යන ස්වභාවය ඇතුලේ ඒ අය මැරෙන්න පුළුවන්, ඒ අය විනාශ වෙන්න පුළුවන්. හැබැයි ඒ තුල ඒ මොහොතට Taman දිනුම් වගේ තේරුණාට මේක එහෙම ජීවිතයක් නෙමෙයි. මේක විශ්වයක්, මේක සැකසිච්ච එකක්, මේක පටිච්ච සමුප්පන්න සමුදේ වෙච්ච එකක්. ඒ නිසා ලස්සනට මොන උසාවියෙන් වැරදි තීන්දුව දුන්නත් ස්වභාව දහම නැමැති විනිශ්චයකාරයා කවදාවත් වැරදි තීන්දුව දෙන්නේ නැහැ. ඒ සියල්ලට චක්ඛංව වහතෝ පදං ඡායාවන පායිනී. හොඳ දේවල් වලට සෙවණැල්ල වගේ පසුපසින් එනවා, නරක දේවල් වලටත් ගුණා පසුපස යන කරත්ත රෝද වගේ ඒවට විපාක විඳින්න වෙනවා. චක්ඛංව වහතෝ පදං. ඒ නිසා මේ විදිහට ප්‍රිය රූප ශබ්ද එක්ක චන්දරාගයෙන් බැඳෙන වෙලාවේ නොබැඳී ඉන්න පුළුවන් නම්, අප්‍රියමනාපේවත් එක්ක ද්වේෂයෙන් ගැටෙන වෙලාවේ නොගැටී ඉන්න පුළුවන් නම්, එහෙම නොයලී නොගැටී ඉන්න ස්වභාවයක් තුලයි ඔන්න ඔය සම්මා ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්නේ. සසරට නොයන ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා එවැනි ස්වභාවයක් වෙනුවෙන් තමයි බෞද්ධයා ක්‍රියා. එතකොට එහෙමනම් ආමුදුරනේ කොහොමද ඕක කරන්නේ? කරන්න අපිට කියලා දෙන්න එපායි. ඇලෙන ගැටෙනේවත් එක ඇලෙන එක තමයි කවුරුත් කරන්නේ. ඊළඟට ඇලෙනේවත් එක ඇලෙන එක තමයි කවුරුත් කරන්නේ. ගැටෙනේවත් එක ගැටෙන එක තමයි කවුරුත් කරන්නේ. එහෙමනම් එහෙම ඇලෙන තැන නොඇලී ඉන්න, ගැටෙන තැන නොගැටී ඉන්න විදිහක් බුද්ධ ශාසනය කියලා දීලා තියෙනවා. ඒක ඉගෙනගත්ත කෙනෙකුට හරි පහසුවෙන් පාලි ඉගෙන ගන්න මේ ත්‍රිපිටකය කියලා මහා ගොඩක් ධර්මයේ දැනගන්න ඕනේ. ඒ යථාර්ථය තේරුනොත් එහෙම යාට පුළුවන් සනසිල්ල ඉන්න. එතකොට මම මේ දැන් මිච්ඡා ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ අවිද්‍යාව තියෙන තැනක සංකාර සකස් වෙනවා. එතකොට මේවා කියන්න ගියොත් ටිකක් ඒක ගැඹුරට යනවා. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. ඒ චතුරාර්ය සත්‍ය දන්නේ නැති කෙනා එයා මේ දිගට පිං කරනවා, පව් කරනවා, ධ්‍යාන කරනවා. මේවා කර දැන් එයා සසරට යන්න වැඩ පිළිවිලක් තමයි හදන්නේ. අපි හිතන් හිටියට බුද්ධ ශාසනය කියන්නේ පව් කර යන එකක් නෙමෙයි. එහෙනම් මොකද්ද? පිං කර යන එකක්. මං හරිද? නෑ මං වැරදි.
බුද්ධ ශාසනය කරන් කියන්නේ පව් කර යන එකකුත් නෙමෙයි, පින් කර යන එකකුත් නෙමෙයි, ලෞකික ධ්‍යාන වඩ යන එකකුත් නෙමෙයි. මොකද බුදුරජාණන් දේශනා කරන්නේ අවිද්‍යාප්‍රත්‍යයෙන් තමයි ඔය පුඤ්ඤ පින් පව් කියන දෙකම සකස් කරන්නේ. දිව්‍ය ලෝකයන්ට හිතන්නේත් අවිද්‍යාවෙන් හින්දා. අපායෙන් යන එකේ නිදහස් වෙන්න කියලා පින් කරන්නේත් අවිද්‍යාවෙන් හින්දා. බුද්ධ ශාසනයේ තියෙන පුඤ්ඤ පාප පහිනස්ස රහතන් වහන්සේට කියන්නේ පින් පව් දෙකම දුරු කළ කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන් දුරු වෙච්ච ස්වභාවයකට. එතකොට අවිද්‍යාව නිසා තමයි සංඛාර හදන්නේ. එතකොට සබ්බ සංඛාර සමත වෙන්න ඕන නම් මේ සියලු සංස්කාර කරන ස්වභාවයකටපත් වෙන්න බෑ. සංස්කාර තමයි පින් කියන්නේ. සංස්කාර තමයි පව් කියන්නේ. ඒ නිසා එතකොට ඔබට එවැනි ගැඹුරු දහමක් කියන්න තරම් වෙලාවක් නැහැ. එවැනි ගැඹුරු දහමක් ඕනෙත් නැහැ. නමුත් ඔබට මම මේ දැන් ධර්ම දේශනාව අවසන් කරනවා. මෙහෙම තේරුම් ගන්න ප්‍රිය මధుර දේවල් එක්ක ඇලි අපි යනවා. අප්‍රිය මధుර දේවල් එක්ක ගැටි අපි යනවා. එකක් කියන්නම් ඒකෙන් තේරුම් ගන්න ඔබට පුළුවන් වෙයි යන්තමට හරි ප්‍රිය මధుර දේවල් වලින් බැඳෙන එකට නොබැඳී ඉන්න. අපි විශ්වාස කරනවා නම් ප්‍රිය මధుර බව තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තුල කියලා. ඒ හින්දානේ අපි හොයාගෙන යන්නේ නේද? ඇහැට පේන රූපවල ප්‍රිය මధుර තියෙන හින්දා ඒ රූප අපි හොයාගෙන යනවා ලබා ගන්න. කනට ඇහෙන ශබ්දවල ප්‍රිය මధుරයි බව තියෙනවා කියලා අපි හිතන් ඉන්න නිසා ඒවා හොයාගෙන යනවා. ඒවා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා අපේ අවිද්‍යාව හින්දා. ඇත්තටම ප්‍රිය මధుර භාවයේ තියෙන ඔය බාහිර රූප ශබ්ද වලද කියලා අපි පොඩි පරිශ්‍රණයක් කළා මේ දේශනේ අවසන් කරමු. මොකද දේශනාවේදී ඔබට කරන්න කමටහනක් තියෙන්න ඕනේ. වඩන්න කමටහනක් තියෙන්න ඕනේ. ඒක වඩලා ඔබට පුළුවන් ඒ සම්බන්ධයෙන් අවබෝධයකටපත් වෙන්න. එහෙනම් අපි උදාහරණයක් මේ දවස්වල හොඳට තියෙන දේ තමයි දූරියන්. දැන් මෙතෙන්ට දූරියන් ගෙඩියක් අරන් ආවොත් මෙතන ඉන්න 120ක් විතර හරි මෙතනින් එළියට යන්න ඉඩ තියෙනවා. මොකද හැම කෙනෙක්ම දූරියන් වලට ප්‍රිය නැහැ. ඒ වගේම දූරියන් වලට පෙරේතයත් ඉන්නවා. එතකොට දූරියන් වල ප්‍රිය මధుර භාවය තියෙනවා නම් ඔන්න මම මේ කියන්නේ මම බණක් කියන්නේ දූරියන් වල ප්‍රිය මధుර භාවය තියන්නේ දූරියන් වල නම් මේ ලෝකේ හැමෝම දූරියන් වලට ප්‍රිය භාවය කියන එක තියෙන දූරියන් වල නම් මේ ලෝකේ හැමෝම දූරියන් වලට ප්‍රිය වෙන්න ඕනේ නැද්ද? ප්‍රිය වෙන්න ඕනේ. ඒ වුණාට මේ ලෝකේ හැමෝම දූරියන් වලට ප්‍රිය නෑ. එහෙනම් ඒක දූරියන් වල තියෙන එකක් නෙවෙයි. දූරියන් කියන සංඥාවත් එක්ක බැඳිලා කොහේ හරි හදාගත් එකක්. ඒ නිසා දූරියන් වලට කැමති අය දූරියන් කෑවා කියලාත් එයාට ප්‍රියභාවය හම්බෙන්න පුළුවන්ද? ඒක නැති හින්දා ප්‍රියභාවය හම්බෙන්න බෑ. දූරියන් වලට අකමැති අය දූරියන් මේ ලෝකේ තියෙන ගස් ටික ඔක්කොම කපලා විනාශ කළත් එයාට ඒකත් එක්ක තියෙන දූරියන් නැති කළා කියලා අර සංඥා නැති කරන්න පුළුවන්ද? බෑ. තේරෙන්න තව එකක් කියන්නම්. තායිලන්ත ගිහිල්ලා ඉන්න අය තින සමහරු තායිලන්ත ගියාම තායිලන්ත ඇවිදීගෙන යනකොට පාරවල් අයින දිගේ තියෙනවා හොඳට රෝස් කළා බදපු ගෙම්බෝ. මතක් වෙනකොට කටට කෙලක් තුනනවා. නේද? ඒ තායිලන්තේ පාරවල් දිගේම තියෙනවා හොඳට රෝස් කළා ඔය දැන් අපේ ඔය කඩවල කුකුල් මස් බැදලා තියෙන්නේ පොලිමට මේ ඔය වීදුරු දාලා පේන්න තියලා ඒ වගේ බැදපු ගෙම්බෝ තියෙනවා. එතකොට තායිලන්ත ජාතිකයන්ට මේ බැදපු ගෙම්බා කියන්නේ හරීම ප්‍රියමපිය රසම රස කෑමක්. දැන් අපිට පුළුවන් ද ගිහිල්ලා ගෙම්බෙක් අපේ පාත්‍රයට දැම්මොත් අපිට පුළුවන් ද අපේ පිඟානට දැම්මොත් අපිට ගෙම්බෙක් කන්න පුළුවන්ද? බෑ. අපිට කන්න පුළුවන් ඈත්තේ ඉස්සරහට කන්නත් වෙයි. නමුත් දැනට තාම එහෙම ගෙම්බෝ කන්න පුළුවන් තත්ත්වයක් නැහැ. එහෙනම් හැබෑවටම ප්‍රියභාවය හරි අප්‍රියභාවය හරි ගෙම්බා තුල නම් තියෙන්නේ තායිලන්තේ ලංකාවේ කියලා නෑ. මේ ලෝකේ හැමෝටම ගෙම්බා කියන එක එක්ක ප්‍රිය වෙන්න ඕනේ නැත්තම් මහත්ම අප්‍රිය වෙන්න ඕනේ නේද? එහෙනම් කෙනෙකුට ප්‍රිය වෙන්නත් කෙනෙකුට අප්‍රිය වෙන්නත් ප්‍රියභාවයේ හරි අප්‍රියභාවයේ හරි ගෙම්බා තුල තියෙන එකක් නෙවෙයි. ඒකත් එක්ක බැඳිලා හරි ගැටිලා හරි ඒ අයගේ හිතවල හදාගන්න එකක්. ඒ නිසා
ප්‍රිය අප්‍රිය භාවය බාහිර රූප, ශබ්ද, ගන්ධ, රසවල තියනවාද කියලා ඔයත් පරිශ්‍රණයක් කරන්න ඔය අනුසාරයෙන් හිතලා කමටහනක් විදියට Tamanට හමු වෙන රූප, ශබ්ද, ගන්ධ, ගෑනු ළමයි, පිරිමි ළමයි, රත්තරන්, වාහන, ගෙවල් දොරවල්, ඊළඟට නෑදෑයෝ අරවා මේ වගේ සමහරුන්ට ප්‍රිය වෙනකොට, සමහරුන්ට අප්‍රිය වෙනකොට, ප්‍රිය වෙලා බැඳෙන්න හිතෙනකොට, අප්‍රිය වෙලා ගැටෙන්න හිතෙනකොට ශනිකව සිහිය සතිපට්ඨානය සිහිය ලෝගන බලන්න ඇත්තටම ප්‍රියභාවය ඕකෙද තියෙන්නේ. ඒකේ නැත්තම් මං ඕකත් එක්ක බැඳෙන්න ඕනේද? ඇත්තටම අප්‍රියභාවය ඕකෙද තියෙන්නේ. ඒකේ නැත්තම් ඕකත් එක්ක මං ගැටෙන්න ඕනේද? වඩිනකොට වෙච්ච දේත් එක්ක මේකත් කියලාම මේක නතර කරන්න. වාහනේ පදවගෙන යනවා ලොකු වැරද්දක් කළා අපිව අනතුරුපත් කරන විදියට නෑ අපි හිතමු අපි අතින් අනතුරක් වෙනවා. වාහනයක් යනකොට අපි අතින් හදිස්සි අපි අතින් මහා පාරේ ලොකු වැරද්දක් වෙනවා. අනතුර නොවි නූලෙන් බේරෙනවා. අනිත් කැබ් එකේ ආපු මහත්තයා කියනවා ඔහොමද යකෝ වාහනේ ලවන්නේ. එහෙම කියනකොටම අර කියන ෂඬ ඇතුලේ ශබ්ද රූපය ඇතුලේ අප්‍රිය අමනාප බව තිබුණොත් නේද අපි ගැටෙන්න ඕනේ. දැන් අර කයිල අපේ කනේ වැදුනද? අපේ කන පැලුනද? අපිට මොනවා හරි වුණාද? එතකොට අර කිව්ව දූරියන් වල වගේ අර කියන ගෙම්බාගේ වගේම ඔය කියන අප්‍රියමනාප බව ඒ හඬේ තියෙන එකක්ද? ඒ හඬේ අප්‍රියමනාප බව තියනවා නම් අපි ළඟින් ගිය අනිත් වාහන වලටත් රිදෙන්න ඕනේ නේද? එහෙමනම් ඔහොම එකක් ඇහුනහම අපිට ඔය අවබෝධය තියෙනවා නම් අපිට hina වෙලා යන්න පුළුවන් වෙන්න ඕනේ නේද? එහෙමද වෙන්නේ? ඔබ කවුද යකෝ මට එහෙම කියන්නේ? ඔබ දන්නවද මං කවුද කියලා? එතනින් එහාට ගිහිල්ලා ඒවා කෙලවර වෙන්නේ ලොකු තැන් වලින්. අඩුම ගානේ මම මේ කියන්නේ සීලයයි සමාධියයි ප්‍රඥාවයි එකතැන වැඩෙන ක්‍රමයක්. මේ විදිහට ජීවත් වෙනවා නම් බාහිර රූප ශබ්ද වල ප්‍රියාප්‍රිය භාවය නැහැ කියලා තේරුණාට පස්සේ දැන් ඔන්න එකතැනක සීලයක් රැකෙන දෙයක් ඔන්න එයාට මරන්න හිතෙනවා. දැන් ගිහිල්ලා වාහනේ හරස් කළ නතර කරනවා, ඇදලා ගන්නවා, පිහියෙන් අයින්නවා, ගහන යකඩ පොළුවරන් ගහනවා, මරනවා, මෙයා හිරේ යනවා, කොච්චර දේවල් වෙනවද? හැබැයි එයාට ඇහෙනකොට මෙතුණා අනේ මේ අහිංසකෙක් මැරලා යන මිනිස්සෙක්නේ. එයා දැන් මේ එයාගේ හඬ ඇතුලේ කොහොමද මට අප්‍රිය කරන්න පුළුවන්කමක් එයාගේ හඬට නැහැ. ඔතනින් මේ හේතු ටික සකස් වෙලා දිවයි, ස්වරාලයයි, තොල්පොට ටිකයි ඔය ටික හේතු සකස් වෙලා ඔන්න මේ ශබ්දයක් ඇවිල්ලා මේ කර්ණපටහපටලේ වැදුනා. එච්චරයි. කියලා බුදු සරණයි කියලා අපිට යන්න පුළුවන් නම් ප්‍රශ්නේ එතනින් ඉවරයිනේ. දැන් එතකොට ඒක එහෙම නොවන තැන ඔන්න සිල් බින්දෙන්න හේතු තියෙනවා. එයා දකින්න නෑ ඒ රූපෙට පුළුවන් මගේ මට පීඩාවක් ඇති කරන්න, මට දුක ගේන්න, මට අප්‍රසාදය ඇති කරන්න පුළුවන්. ඒ නිසා මම ඕකව තියන්න හොඳ නෑ, මම ඕක ඉවරයක් කරනවා කියලා ගිහිල්ලා ඔන්න දැන් සිල් බිඳ ගන්නවා. මරනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉවරයි. දැන් තේරෙනවා නේද? සිල් කියන ඒවා සමාදන් වෙලා පද විදියට සමාදන් වෙලා රකින්නට වඩා ධර්මයේ අවබෝධයට සාපේක්ෂව ඒවා ප්‍රගුණ කරගෙන යනකොට අමුතුවෙන් සිල් රකින්න දෙයක් නැතු වෙනවා. ප්‍රඥාවට සාපේක්ෂව සීලය ස්වභාවයෙන්ම වැඩිගෙන යනවා. ප්‍රඥාවට සාපේක්ෂව සීලයත් වැඩෙනවා. හොඳට අර විදියේ අරමුණු පිළිබඳව හොඳට මනසිකාරය කරන්න සිහියෙන් ඉන්නකොට සමාධියත් වැඩෙනවා. අන්න ඒ විදිහට සීල සමාධි ප්‍රඥා ජීවත් වෙන මේ ඇලෙන ගැටෙන ආදරය කරන ප්‍රේම කරන වෛර කරන රණ්ඩු වෙන සමාජය ඇතුලේ ඒවා තුලට සිහිය පවත්වගෙන සතිපට්ඨානය තුල ඉන්නද්දි ඒවත් එක්ක සිහියෙන් ඉඳගෙන කෙලස් දුරු කර යනකොට එතන දුරු වෙන්නේ රාගය දුරු වෙන්නේ. ඇලෙන තැන නොඇලී ඉන්නවා කියලා කියන්නේ මොකද්ද දුරු වෙන්නේ? රාගය. ගැටෙන තැන නොගැටී ඉන්නවා කියලා කියන්නේ දුරු වෙන්නේ ද්වේෂය. මුලාවටපත් වෙන තැන මුලාවටපත් නොවි ඉන්නවා කියලා කියන්නේ දුරු වෙන්නේ මෝහය. එහෙනම් එතන වැඩෙන්නේ නිවන. මොකද රාගක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. එහෙනම් එතන වැඩෙන්නේ ධර්මයයි විනයයි ශාසනයයි. මොකද හිත නිවන ප්‍රතිපදාව නම් හිත නිවන ප්‍රතිපදාව ඇතුලේ දුරු වෙවි යන්න ඕනේ රාග දේශ මෝහ. ඒ නිසා ඔයත්තන්ට පුළුවන් නම් අඩුම ගානේ පරිවේෂණයක් කරන්න බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තුල ඇත්තටම ප්‍රියමధుර භාවයේ තියෙන ඒ වායේ නැති එකක් තියෙනවා කියලා හිතාගෙන නේද අපි මේ ඇලි ගැටි යන්නේ. ඒ නිසා අපි ඕවට ඇලෙන්න ගැටෙන්න දෙයක් නෑ නේද? ඒ නිසා මං ඔය භෞතික ලෝකයෙන්
නිදහස් වෙලා සනසිල්ල ඉන්න පුළුවන් කෙනෙක් ඔබ තුල නිර්මාණය වෙයි ඔය පරිශ්‍රණය කරනවා නම්. ඒ නිසා එවැනි පරිශ්‍රණයක් තුලින් ඔබට මේ බුද්ධ ශාසනය, ධර්මය, විනය ප්‍රායෝගික කරගන්න, බුද්ධ රාජ්‍ය තුල බුද්ධ රාජ්‍යයේ වැසියෙක් බවට පත් වෙන්න, මේ බුද්ධ ධර්මයේ පරිභෝජනය කරන්නෙක් බවට පත් වෙන්න. මේක මේ පොත්වල ලියලා අටුවා ටිකා ලියලා පෙට්ටගම් වල දාලා තියෙන එකක් නෙවෙයි. මේක මේ කියලා පොත්වල ලියාගෙන ගිහින් පොත් ගොඩක කොහේ හරි තියාගෙන ඉන්න එකක් නෙමෙයි. මේක කටපාඩම් කරගන්න එකක් නෙවෙයි. අඩුම තරමින් මේ හිත නිවා ගන්න. අඩුම තරමින් පුංචියට හරි සීලයත් සමාධියත් ප්‍රඥාත් හරි ලේසියෙන් රකින්න ක්‍රමයක් මම ඔය කිව්වේ. සීල රකින්න නැහින්න ඕනේ නැහැ. සමාධිය හදාගන්න නැහින්න ඕනේ නැහැ. ඔය විදිහේ කාම ගුණයන්ට හිත තියාගෙන, ඔය කියන්නේ කාමයේ නෙමෙයි කාම ගුණ. රූප ශබ්ද කියන්නේ කාමයේ නෙමෙයි කාම ගුණ. ඒ කාම ගුණයන්ට ඇලෙන්න යනකොටම, ගැටෙන්න යනකොටම හොඳට සිහියෙන් ඉඳගෙන ඒවත් එක්ක නොයලී නොගැටී හිටියොත් හිමින් ඔබ තුල නිවන් මඟ වැඩේවි. හිමින් ඔබ තුල නිවන් මඟ වැඩේවි. හිමින් නිවන් මඟ වැඩෙනවා කියලා කියන්නේ ඔබ තුල බුද්ධ ශාසනය පිරේවි. ඒ බුද්ධ ශාසනය පිරින තැන ධර්මයයි විනයයි තියෙන්නේ. ධර්මයෙන් විනයෙන් ශාසනයෙන් සම්මා ප්‍රතිපදාව ඔස්සේ ඔබ හිත නිවන ප්‍රතිපදාව ඔස්සේ හිත නිවාගෙන ලෝකයක් ගිනි ගනිද්දී ඔබ සුවසේ හිත නිවාගෙන පසු වේවි. හරියට කවුරු වගේද? රෝමයේ ගිනි ගනිද්දී නීරෝ වීණාව වාදනය කළා වගේ. ලෝකය ගිනි ගන්නවා කොහොමත් එහෙමයි. සමහරු ගින්න නිවන්න වතුර ගේනවා, සමහරු කෝල් ගන්නවා, සමහරු තව දේවල් කරනවා. මම මේ කියන්නේ ගිනි ගත්තාම ඒ ගින්න නිවන්න එපා කියලා නෙමෙයි. නිවන්න පුළුවන් ගින්න නිවා ගන්න ඕනේ. මේ ලෝක ගින්න කියන එක නිවන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම බැයිද? බෑ. වයසට යන එක නවත්තන්න පුළුවන්ද? ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්ද? මරණ එක නවත්තන්න පුළුවන්ද? කෙස් පැහෙන ඒවා, ඉදෙන ඒවා, හන්දි පණ නැති යන ඒවා, කණ්ඩ බැරියන ඒවා, ලෙඩ හැදෙන ඒවා, කැමැති අයගෙන් වෙන් වෙන්නේ නේවා, අකමැති අයත් එක්ක ඉන්න වෙන ඒවා. දැන් මෙතන කොච්චර ඉන්නවද? මූ මෙතනින් මේ පෙන්ෂන් මොන හරි අස්සෙල හරි යනවා හොඳයි මුන් එක්ක නම් මෙතන වසන්න බෑ වගේ හිතෙන අය කොච්චර ඇද්ද? අකමැති අයත් එක්ක ජීවත් වෙන්න එක අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ කියලා බුදුහාඳුරෝ කියන්නේ. ඒක තමයි ලෝක ඉන්න වෙනව කරන්න දෙයක් නෑ. විපාක මොනව කරන්නද? ඒ නිසා එවැනි ලෝකයක් වෙනස් කරන්න බෑ. වෙනස් කරනවා වෙනුවට ඒ අය ඉන්නද්දිම අපිට පුළුවන් නම් ඒ අයට අපේ මේ පිය අප්‍රිය භාව වෙනස් කරන්න අපි සතුටින් ඉන්නවා. නීරෝ වගේ බිනි ගන්නවා. අකමැති අය ඉන්නවා. ඒ අය අකමැති වැඩත් කරනවා. ඒ වුණාට මං සතුටින් ඉන්නවා. මං ගැටෙන්න යන්නෙත් නෑ, ඇලෙන්න යන්නෙත් නෑ, පන්නන්න හදන්නෙත් නෑ, බදා ගන්න හදන්නෙත් නෑ. මගේ නිදහසේ මං නන්න සුන්දර ජීවිතයක්. රහ ජීවිතයක්. ඔය රහ විඳින්න පුරුදු වෙන්න. ඔය රහ විඳලා බලන්න. ආ ජීවිතේට අර අනිත් විඳින්න කැමති රහවල් වගේනේ ඕකට පුරුදුනොත් එහෙම ජීවිතේට ඔකෙන් අයින් වෙන්නේ නැහැ. අන්නේ ජීවිතේට අයින් නොවන තත්ත්වයටපත් වෙන එකට තමයි රහත් වෙනවා කියලා කියන්නේ. ඒකට වුණාට පස්සේ ආයේ ඔය මොකක්වත් ඕනේ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තත්ත්වයකටපත් වෙන්න ඔබ හැමදෙනාටම මේ සිදු කළ පුංචි සදහම් දේශනාව එකසේ හේතු වාසනා වේවා කියලා ආශිංසනය කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. මට මේ කොලේ අරන් දෙනවද මහත්මයා? හොඳයි. හැම සදහැති පින්නතුනි අද දවසේ පොසොන් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන පින්නති ඔබ හැමදෙනාම බොහෝම වටිනා පින්කමක් සිද්ධ කළා. ඒක කොච්චර වටිනවද කියලා කියන්න වචන නෑ මහත්මයා. ඒකට හේතුව ධර්මය දේශනා කරවා ගන්න එක, ධර්මයේ දේශනා කරන එක, ධර්ම දාණය තරම් පින්කමක් හදවත දන් දීලවත් පොඩ්ඩක් හදවත දන් දීලවත් කරන්න බෑ. හදවත දන් දීලවත් මේ පින්කම වගේ බල සම්පන්න එකක් කරන්න බෑ. ඒ නිසා තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුවරු දේශනා කරන්නේ. ඊළඟට මේ ලෝකෙ දැන් මේ ඖෂධ ඕන වෙච්ච කාලයක් නේ. මෙහෙම ලෝකේ ඖෂධ ඕන වෙච්ච කාලයක බුදුවරු දේශනා කරන ධම්මෝසදං සමන්නත්ති ධම්ම ඖෂධය හා සමාන ඖෂධයක් මේ තුන් ලෝකේ නැහැ. කාට හරි ධම්ම ඖෂධය දුන්නා කියන්නේ අමෘතය දුන්නා වගේ කියනවා. ඒ නිසා වාරෙත් අද අමෘතය දන් දුන්නේ.
ඒ වගේම අසරණ වෙච්ච අයට සරණ වෙන්න අපි බඩු මලු බෙදනවා, ආහාර බෙදනවා, කෑම බීම බෙදනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මය හා සමාන කරන්න පුළුවන් වෙනස් සරණක් පිහිටක් නැහැ කියනවා. ඒ නිසා අද දවසේ ඇමති ආරක්ෂක කොට්ටාසේ සුබ සාධක සංගමය හා අනෙකුත් සියලුම අංශයන්ගේ දායකත්වයෙන් දහම් ඖෂධයක් දෙවියන්ට මිනිසුන්ට දන් දුන්නා. ධර්ම මාණික්කයක් මුළු විශ්වයටම දන් දුන්නා. ධර්ම රත්නය දන් දුන්නා. ධර්ම දානමය පින්කමක් සිද්ධ කළා. ඇමති ආරක්ෂක කොට්ටාසේ සුබ සාධක සංගමය සහ අනෙකුත් සියලුම අංශ අංගයන්ගේ දායකත්වයෙන් මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ කළා. මේ ශ්‍රී ලංකා දීපය තුල අපිට මෙහෙම දහම් දෙසන්න, ඔබට මෙහෙම දහම් මසන්ට යම් කාලයකට කලින් ඒ ලෞතර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය මේ පින් බිම තුල ස්ථාපිත කරන්නට මිහිඳු මහරහතන් වහන්සේ, මහින්ද මහරහතන් වහන්සේ සිදු කළ ඒ අනුපමේය සේවය සිහිපත් කරමින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කඳ සිහිපත් කරගෙන අද අපි මේ ආකාරයෙන් ප්‍රතිපත්ති පූජාවන් තුලයි උපහාර දක්වන්නේ. බුදුවරුන්ට උපහාර දක්වන්න මල් පූජා කළා, ඊළඟට අටපිරිකර ගොඩ ගහලා නැත්තම් අරවා මේවා ගොඩ ගහලා එහෙම කරන එකත් හොඳයි. ඒවා නරක දේවල් නෙමෙයි. මම මේ කියන්නේ හැමදේම මම කියන්නේ මේ බුද්ධ දේශනාවේ තියෙන හරයට අනුව බුදුවරුන්ට උපහාර දක්වන්න ඕන නම් ඉහළින්ම උපහාර දක්වන ක්‍රමය තමයි අඩුම ගානේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යන්තම්වත් ජීවත් වෙන්න උත්සාහ කරන්න, පුංචියට හරි ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒක තමයි බුදුවරු ප්‍රිය කරන උන්වහන්සේ ලබන්න කැමති උපහාරය. මේ කොච්චර අපි බත් දන් දුන්නත්, මල් දන් දුන්නත්, මහඳුන් කූරු කොච්චර පත්තු කළත්, බුදු පිළිම කිරි වලින් නෑවුවත්, අහස උසට පිළිම හැදුවත් ඒවා එපා කියලා නෙමෙයි කියන්නේ. ඒවායෙන් බුදුවරු සතුටු කරන්න බෑ. බුදුවරු සතුටු වෙන එකම එක දේ උන්වහන්සේ වගේ පුංචියට හරි ශ්‍රාවකේ උන්වහන්සේ වගේ කරුණා මෛත්‍රියවත් ඇති කර ගන්නවා නම්, ශ්‍රද්ධාවවත් ඇති කර ගන්නවා නම්, හිත නිවන ප්‍රතිපදාව තුළ යන්තම් හරි ඉක්මෙන්න උත්සාහ කරන අන්න ඒකයි බුදුවරු සතුටු වෙන ක්‍රමය, උපහාර දක්වන ක්‍රමය. මේ පුසුන් පොහෝ දිනේදී මිහිඳු මහරහතන් වහන්සේට බුදු සමිඳුන්ට උපහාර දක්වන්නට ඔබ එවැනි ක්‍රමයක් ඉගෙන ගන්න අද මේ පැයක කාලය පාවිච්චි කළා. ඒ නිසා හැබෑවටම දක්වපු සැබෑ උපහාරයක්. එවැනි උපහාරයක් තුලින් ඔයත්න්ට මේ කටයුතු කරගන්නට මඟ පෙන්වන විශේෂ ආරක්ෂක දිශාභාර නියෝජ්‍ය පොලිස්පති W තිලකරත්න පින්වත් මහත්මයා සහ ඇමති ආරක්ෂක කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක නැව්ගලගේ මැතිතුමන් ලාගේ ආශිර්වාදයෙන් හා මඟ පෙන්වීමෙන්, ඒ වගේම සහකාර පොලිස් අධිකාරී සුබසාධක මගේ ඇස් පේන්නේ මේ අකුරු වැරදෙයි, ඒක ගණන් ගන්න එපා. බාර සුබසාධක එතුමාගේ සහ සියලු රාජ්‍ය නිවේදන නිලධාරී මහතුන්ගේද ස්ථානාධිපති ඇමති ආරක්ෂක කොට්ටාසේ උපදෙස් අනුව තමයි මේ කටයුතු සිද්ධ කළේ. නම් ගම් මේ පින්කම් වලට අදාළ නැහැ, වෙන දේවල් වලට අදාළ නිසා. ඒ නිසා ඒ අත්ෝ ඒ වච්චර ගණන් ගන්න එකක් නැහැ. මේ ඔබේ වැරද්දක් නෙමෙයි, මගේ ඇස් පේන්නේ නැති නිසා. ඒ වගේ මේ අත බලාපොරොත්තු වෙනවා ඇමති ආරක්ෂක කොට්ටාසේ නිලධාරී සහ නිලධාරිනියන්ගේ ආධ්‍යාත්මික වර්ධනය සිදු කිරීම, ඇමති ආරක්ෂක කොට්ටාසේ රාජකාරී යෙදී සිටිදී මියගිය නිලධාරිනියන් හට පින් පැමිණීම සහ සියලුම ආබාධිත නිලධාරිනියන් හට සෙත් ප්‍රාර්ථනා කිරීම, රාජකාරී යෙදී සිටිදී සියලුම නිලධාරියන් හට හා ඔවුන්ගේ පවුල්වල සියලු සමාජිකයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම. දැන් මම මේ නම් ගම් සිහිපත් කළා. මේ හැම දෙනාගේ මේ ඉහළ නිලධාරී මහත්තුරුන්ගේ ආශිර්වාදයෙන් ඇමති ආරක්ෂක කොට්ටාසේ සුබසාධක සංගමය සහ අනිකුත් සියලුම අංගයන්ගේ දායකත්වයෙන් මේ උතුම් වූ සද්ධර්ම වර්ෂාව දෙවියන්ට මිනිසුන්ට අද දවසේ වස්සවන්නට, දහම් ගඟුල හැමෝගෙම හිත් රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන් පිච්චෙන හිත් නිවාගෙන ඒ ධර්මයේ සිසිල ගලා යන්නට සැලැස්සුවා. ඒ තුලින් ජනිත වෙච්ච සෑම පුණ්‍ය ශක්තියක්ම අද මේ පින්කම සංවිධානය කරන හැම දෙනාටම, විශේෂයෙන් පින්වතුනි ඔයත් ආරක්ෂකංශයේ සේවය කරන්නේ, ඔබත් මමත් දවසක මියදෙනවා. ඔබ ඔබේ රැකියාව හරියට කරන්න. මේ පුංචි වචන කියලා මම මෙතනින් පිටත් වෙනවා.
යම් දවසක මැරෙන්න අන්තිම හුස්ම හෙලන්න සිද්ධ වෙන වෙලාවේ ඔබේ හෘද සාක්ෂියට ඔබ නිවැරදි කියලා හිතන විදිහට ජීවත් වෙන්න. ඔබට නීතියට එකඟ වෙලා වැඩ කරන්න වෙයි. ඔබට ඉහළ නිලධාරීන්ගේ අනට කීකරු වෙන්න වෙයි. ඒව අපිට නවත්තන්න බෑ. හැබැයි ඔබ ඔබේ S2 පියාගන්න දවසට ඔබ ඔබේ අන්තිම හුස්ම හෙලන දවසට ඔබේ හෘද සාක්ෂිය ලෝකයට නෙමෙයි ලෝකයට ඔබ කොච්චර වර්ධිකාරයෙක් වුණත් කමන්නේ ඔබ ඔබේ හෘද සාක්ෂියට අවංකව ජීවත් වෙන්න පුළුවන් නම් හොද්දටම ඇති. ඒ පුංචි වචනේ මේ පොසොන් පුන් පොහෝ දිනේ ඔබ විශ්‍රාම දවස යනකම් යන දවස වෙනකම් මතක තියාගන්න. එදාට ඔබට සැනසෙල්ල මැරෙන්න පුළුවන් වෙයි. අතීතයේදී ඊට පටහැනි දේ වුණා නම් කිසි ගැටලුවක් නැහැ. බුද්ධ ශාසනය කියන්නේ අතීතය නිරුද්ධ වෙච්ච එකක්. නිරුද්ධ වෙච්ච අතීතය අදින්න අවශ්‍ය නැහැ. ඒක ඉවර වෙලා. අනාගතේ නොආපු එකක්. ඒ ආපු නැතිව ගැන හිතන්න එපා. මේ මොහොතේ ඉඳන් දැන් මේ මොහොතේ ඉඳන් ඔබ නිවැරදි වෙන්න. ඔබ ඔබේ හෘද සාක්ෂියට අනුව ජීවත් වෙන්න. ඒ හොඳටම ඇති. කවදාවත් මෙච්චර අමාරු කාර්යයක් මම කවදාවත් තෙල් බෝලිමකවත් වෙන කිසිම තැනක මම මේ චීවරය අවභාවිතා කළේ නැහැ. ඕන තරම් කිව්වා ඔබ වහන්සේ ඇවිල්ලා තෙල් ගහ ගන්න මම කවදාවත් එතෙන්ට ගියේ නැහැ. ඒ වගේ ගොඩක් දේවල් ඒවා Taman ගැන කියව ගන්න ඕනේ නැහැ. චීවරය කවදාවත් මම පොලිසිය මහත්තයෙක් වාහනයක් ගාම ඩ්‍රයිවර් මහත්තයාට කියන මම බහැලා ගිහින් කතා කරන්නේ නැහැ. ලියනවා නම් ලියපුවාවේ. ඒක පැවිද්දා හැම වගේම ඔබත් ඉනුත් ඒක වෙන්න ඕනේ. ඔබත් ඔබේ රැකියාවට හෘද සාක්ෂියට එකඟ වෙන්න ඕනේ. ඒ නිසා ඒ කාරණාවත් ඔබට සිහිපත් කරගෙන අද දවසේ මේ උතුම් පොන් පොහෝ දිනේ මේ සිදු කළ උතුම් වූ ධර්ම දානමය පින්කමෙන් ජනිත වූ මහා පුණ්‍ය ශක්තිය ඒ නම් සඳහන් කළ මේ පින්කම සංවිධානය කළ පින්නතුන්ට මේ පින්කමට ආශිර්වාද කළ පින්නතුන්ට වගේම ඇමති ආරක්ෂක කොට්ටාන්සේ නිලධාරීන් සහ නිලධාරීනියන් ඇතුළු ඒ සියලුම දෙනාට පවුලේ සියලු දෙනාට වගේම ඔබ හැම දෙනාට මේ වෙනුවෙන් සහ සම්බන්ධතාවය හදලා දුන්න උදව් උපකාර කළ හැම දෙනාටම මේ උතුම් කුසල ශක්තිය එකසේ හේතු වාසනා වේවා. ඔබ හැම දෙනා තුන පවතින අගුණ දුර්වලකම් දුරු වේවා, ගුණ ධර්ම දිනු වේවා, පාරමිතා වැඩේවා. මේ බුද්ධ ශාසනය පරිභෝජනය කරමින් බුද්ධ ශාසනය තුල බුදුදරුවෙකු ලෙස මේ බුද්ධ ශාසනයේ සම්මා පටිපදා වඩමින් හිත් නිවා ගන්න හැම දිනාටම මේ මහානීය වූ කුසල් සම්භාරය එකසේ පාරමිතාත්මක වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනාවන්. විශේෂයෙන්ම ඒ නම් සඳහන් කළ සියලුම දෙනා නමින් මිය පරලව ගිය විශේෂයෙන් රට ජාතිය වෙනුවෙන් සේවය කරමින් මේ රට ජාතිය රැක ගන්නට ජීවිතය පූජා කළ ඔබ හැම දෙනා නමින් ඒ මිය පරලව යන්ට එදුණු මේ ආයතනවල සේවය කළ මිය පරලව ගිය විශ්‍රාමගෙන හෝ මිය පරලව ගිය සියලුම අපේ නිලධාරී මහත්තුරුන්ට නෝනා මහත්මීන්ටත් මිය පරලව ගිය සියලු දෙනාට මේ පුණ්‍යානුමෝදනාවෙන් සුවපත් වේවා. ඒ අත්න්ගෙත් සසර ජීවිත සුවපත් කරගෙන මේ උතුම් ධර්මාවබෝධයෙන් සත්‍ය අවබෝධයෙන් සැනසීමටපත් වෙන්න ඒ සියලුම දෙනාට මේ මහානීය පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වේවා කියන හැඟීමෙන් ඉදම් මේ ඥාතීනං හෝතු කියලා ගාතාව කියලා පින් දෙන්න. සියලු පින්වන්ත දෙවියෝ දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා, නිවනින් සැනසේවා කියන හැඟීමෙන් දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. දස බල බුදුන්නම් සෙල් මුදුනතින් මතු නිවන්නම් මහා සමුදුර කෙළවර කොට ඇති දසතින් අනියටඟි මග සිහිලින් සිහිල් නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනහා. සාදු සාදු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
අමතාංශ කොට්ටාශ පරිශ්‍රය තුළට වැඩමවා වදාළ දෙල්ගොඩ ඥානසුමන ස්වාමීන් වහන්සේට අද දිනේ අප වෙනුවෙන් මේ උතුම් වූ ධර්ම දේශනාවට වැඩමවීම සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් වික්‍රමරාජ්ජී තිලකරත්න මැතිතුන්ගේ ඒ වගේම අමතාංශ කොට්ටාශයේ අධ්‍යක්ෂකතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක පාලිත නැවගලගේ මැතිතුමන්ගේ ඒ වගේම අමතාංශ කොට්ටාශයේ පරිපාලනතුමන් සහකාර පොලිස් අධිකාරී සිරිමාන්න මැතිතුමන් ඇතුළු සියලුම රාජ්‍ය නිවේදිත නිලධාරී මහත්මයින්ගේ ඒ වගේම අමතාංශ කොට්ටාශයේ ස්ථානාධිපතිතුමන් ඒ වගේම අමතාංශ කොට්ටාශයේ අනෙකුත් ස්ථානාධිපතිතුමන්ලාගේ සහ මීට සහභාගී වූ සියලුම නිලධාරී මහත්මීන්ගේ ගෞරවනීය නමස්කාර පූර්ව ස්තුතිය වහන්සේට අද මේ පුණ්‍යවන්ත දිනේදී පුද කර සිටිනවා. ඒ වගේම ඔබ වහන්සේට මේ ශ්‍රී ලංකාව තුලත් මුළු ලෝකයේ තුලත් මේ සම්බුද්ධ රත්නය ප්‍රචලිත කිරීමට ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. साधु 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 පියවස්සානේ තුල මෙවන් පොසොන්පුර පසළොස්වක දිනේදී උතුම් වැඩ කටයුතු වාසියක් තිබෙදී අප වෙනුවෙන් අපගේ අනුකම්පාව වෙනුවෙන් වහන්සේට පුණ්‍යානුමෝදනාව ස්තුතිය පුද කරමින් ඔබ වහන්සේට අවසර ලබා දෙනවා මෙම ධර්මශාලා භූමියෙන් වැඩම කරලන්නට. සාදු සාදු සාදු. අමතාංශ කොට්ටාශ සුභ අංශය ඒ වගේම සියලුම අංශවල ස්ථානාධිපතිතුමන්ලාගේ ඒ වගේම අමතාංශ කොට්ටාශ විශේෂ ආරක්ෂා දිශා